හොඳයි. අද මම ඔයගොල්ලන් හමුවට එන්නේ වීඩියෝ අංක 7 යටතේ දෙවන පාඩම ආරම්භ කරන්න. එතකොට දෙවන පාඩමේ ආරම්භය තමයි පළවෙනි වීඩියෝ එක තමයි මේ. දෙවෙනි පාඩම අපේ නම ව්‍යාපාරයන්හි සමාජ වගකීම් හා ව්‍යාපාර ආචාර ධර්ම. රයිට්. ඒතර ඒකේ පළවෙනි කොටස. එතකොට සමස්ත වීඩියෝ මාලාවේ 7 වෙනි වීඩියෝ එක විදියට එන්නේ දෙවන පාඩමේ පළවෙනි කොටස. හරි. අපි එතකොට දෙවෙනි පාඩම ටියුට් අංක 4. ටියුට් එක ඔයගලන්ට 4 වෙනි ටියුට් එක යම් පිරිසකට මේ වෙනකොට මේ ටියුට් එක ලැබිලා තියෙනවා. නමුත් දරුවනේ සමහරුන්ට කීප දෙනෙකුට තාම ලබා දීමට හැකියාවක් ලැබුණේ නැහැ. මොකද මීගමු නගරය ලොක්ඩවුන් කරලා තියෙන කාරණාව නිසා. නමුත් මම ඒ අයට ලැබ දෙන්න පුළුවන් ඉක්මනින් ලබා දෙනවා. සමහරවන්ට මීගමුවට එන්න පුළුවන්කමක් තියෙනවා නම් මට ඇමතුමක් දෙන්න. හරි. එහෙම නැතත් ඔයගලන්ට දැන් පුළුවන් මේ වීඩියෝ එකත් එක්ක මේ නෝට් එක ලියාගෙන වැඩ කරගන්න. අපි කිසිම දෙයකට අධෛර්යමත් වෙන්න බෑ. තියෙන බාධක හමුවේ කොහොම හරි අපේ ඉලක්ක කරා ළඟා වෙන්නයි ඕනේ. හරි. ඒ නිසා ඒ ගැන අධෛර්යමත් වෙන්න එපා. අපි හැකි ඉක්මනින් ටියුට් එක ගමු. එතකන් මේ වැඩ ටික කරගෙන යමු. රයිට්. දැන් දෙවෙනි පාඩම ව්‍යාපාරයන්හි සමාජ වගකීම් හා ව්‍යාපාර ආචාර ධර්ම. දැන් මොකද්ද මේ පාඩමේදී අපි ඉගෙන ගන්න දේ? මම ඉස්සල්ලාම ඔයගලන්ට මේ පාඩමේ සමස්ත සාරාංශයක් ගැන චූටි අවබෝධයක් දෙන්නම්. ඊට පස්සේ අපිට මේ පාඩමේ සටහන බලලා කම්ප්ලීට් කරගන්න තමයි තියෙන්නේ. හරි? හොඳට මේක තේරුම් ගන්න. දැන් මේ තියෙනවා දෙවෙනි පාඩම තුල අපි කරන්න ඕන, ඉගෙන ගන්න ඕන මාතෘකා ටික. මොනවද? දෙකේ එක විදියට තියෙනවා ව්‍යාපාර විසින් සමාජීය වගකීම් ඉටු කිරීමේ වැදගත්කම අගය කරයි. රයිට් මේ කාරණාව. ඊළඟට දෙකේ දෙක පරිසර හිතකාමී ලෙස කටයුතු කරමින් තිරසර සංවර්ධනයට ව්‍යාපාර දායක වන ආකාරය අගයයි. ඊළඟට දෙකේ තුන ව්‍යාපාරවල සාර්ථකත්වය සඳහා ආචාර ධර්ම පැවතිය යත් අවශ්‍යතාව තහවුරු කරයි. රයිට්. ඔය කරුණු ටික අපි කතා කරන්න යනවා. හොඳයි. මම දාලා තියෙනවා මෙන්න මේ ව්‍යාස සුෂිවරයා දුන්නු පුංචි අදහසක්. මෙන්න මේ අදහස. උගලගේ ජීවිතයට වැදගත්. මොකද්ද? උත්සාහය සතුරිකමෙන් පෙනෙන මිතුරෙකි. දැන් දරුවනේ අපි යම් කිසි කෙනෙක් බොහොම මහන්සි වෙලා උත්සාහවන්ත වෙලා වැඩ කරනකොට මේක නිකන් හරියට මේ හතුරෙක් වගේ. ඇයි වැඩ උත්සාහවන්ත වෙනවා. ඒක නිකන් Tamanට හතුරෙක් වගේ. හරිද? නමුත් උත්සාහය මිතුරුකම. අන්න බලන්න. අපේ මිතුරා තමයි උත්සාහය කියන්නේ. උත්සාහය කියන්නේ අපේ මිතුරේ. අපිට හැබැයි පේන්නේ හතුරෙක් විදියට නේ. ඒක තේරුම් ගන්න. ඒ නිසා උත්සාහය අපේ හොඳ මිතුරෙක්. අපේ උත්සාහය අපේ මිතුරා. හැබැයි ප්‍රමාදය අපේ මිතුරෙක් විදියට පෙවුනට එයා හතුරෙක්. අපි යමක් කරන්න ප්‍රමාද වෙන්න ඒක අපේ හතුරුකමක්. අපි අපිට කරගන්න හතුරුකමක්. ඒ නිසා දුවේ පුතේ ප්‍රමාද වෙන්න එපා. අපි අපේ වැඩ ටික කරගෙන යමු. නැවත පන්ති අරනකම් අපේ අධ්‍යාපනය අතහරින්න බෑ. කිසිම දෙයක්. ඒ නිසා අපි මේ වැඩ ටික කරමු. හරි. අපි යන් එනම් පාඩමට ව්‍යාපාරයන්හි සමාජ වගකීම් හා ව්‍යාපාර ආචාර ධර්ම. දරුවනේ අතීතයේදී අපේ ව්‍යාපාරිකයෝ තමන්ගේ බිස්නස් එකක් පටන් ගන්න යනකොට හරිද? එයාලගේ ව්‍යාපාර සැලැස්ම හදනකොට කරුණු තුනයි ඇත්තටම සලකා බැලුවේ. තමන්ගේ ව්‍යාපාරය පටන් ගන්න කලින් අතීතයේදී ව්‍යාපාරිකයෝ සලකා බැලුවේ කරුණු තුනයි. ඒ කරුණු තුන තමයි මොකක්ද? තමන්ගේ ලාභයයි තමන්ගේ ලාභය උපරිම කරගන්නේ කොහොමද? ඊළඟට බැලුවා අපේ රටක තියෙන නීති රීති වලට අනුව අපි කොහොමද අපේ ව්‍යාපාරය කරන්නේ? ඊළඟට බැලුවා පාරිභෝගිකයා තෘප්තිමත් කරන්නේ කොහොමද?
මෙන්න මේ කරුණු තුන තමයි ව්‍යාපාරිකයෝ සලකා බැලුවේ. මොනවද අතීතයේදී ව්‍යාපාරිකයෙක් තමන්ගේ බිස්නස් එක පටන් ගන්නකොට සලකා බලපු කරුණු කිව්වොත් මොනවද? මෙන්න තියෙනවා. පාරිභෝගිකයා තෘප්තිමත් කරන එකයි, ලාභය පරමාර්ථ කරගන්න එකයි, රටේ පවතින නීති රීති පද්ධතියට අනුකූල වන ආකාරයට තමන්ගේ ව්‍යාපාරය පවත්වාගෙන යන එකයි. මේව තමයි අතීතයේදී ව්‍යාපාරිකයෝ ව්‍යාපාරයක් කරනකොට සලකා බලපු කරුණු. රයිට්. ඒ වුණාට වර්තමානයේ වන විට ඒ කරුණු තුනත් සලකන ගමන් ඊට වඩා ප්‍රබල ලෙස අපි මේ පාඩමෙන් සාකච්ඡා කරන්න යන කරුණ ප්‍රබල වෙලා තියෙනවා. හරිද? ඒ කියන්නේ මෙන්න මේ ව්‍යාපාරයන්හි සමාජ වගකීම් ව්‍යාපාර ආචාර ධර්ම කියන මාතෘකාව අද ප්‍රබල වෙලා තියෙනවා. හරිද? හරි. දැන් අපි බලමු මොකද්ද මේ ව්‍යාපාරයන්හි සමාජ වගකීම් ව්‍යාපාර ආචාර ධර්ම කියන්නේ කියන කාරණාව. මම ඔයගලන්ට මේක කෙටිම විදියට කියනවා නම් දරුවනේ සමාජ වගකීම් කියලා කියන්නේ ව්‍යාපාරිකයෙක් විසින් කරනු ලබන සුබ සාධන කටයුතු. බොහොම සරලව ඔයගලන්ට කියනවා නම් ඕක තමයි සමාජ වගකීම. ව්‍යාපාරිකයෙක් තමන් උපයන්නා වූ ධනෙන් ලාභයෙන් යම් ප්‍රමාණයක් මේ රටේ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් වියදම් කරනවා නම් අන්න ඒක සමාජ වගකීම. ඔය සමාජ වගකීම. එතකොට දැන් අපේ ලංකාවේ කොහේවත් නීතියක කියලා තියෙනවද? ඔයාලා දන්න තරමින් ලාභ ලබන මුදලෙන් අනිවාර්යයෙන්ම කොටසක් මේ රටේ මිනිස්සුන්ගේ අභිවෘද්ධියට සුබ සාධනයට යොදවන්න ඕනි කියලා එහෙම නීතියෙන් පනවලා තියෙනවද? එහෙම නැහැ නේද? එහෙනම් අපිට දෙයක් තියෙනවා. ඒ ව්‍යාපාරිකයෝ කරන සුබ සාධන කටයුතු ඒ ව්‍යාපාරිකයාගේම කැමැත්තෙන් තමයි සිද්ධ වෙන්නේ. ස්වේච්ඡාවෙන් කියලා කියන්නේ අපි. තමන්ගේ කැමැත්තෙන්. සමේ නීතියකින් දාලා අනිවාර්යෙන් කරන්න ඕනි කියලා බැඳීමක් නැති දෙයක්. එහෙනම් ව්‍යවස්ථාවෙන් ඔබට යන දෙයක්. හරිද? එහෙනම් සමාජ වගකීම් කියලා කියන්නේ නීතියකින් අනිවාර්ය කරලා නැති ව්‍යාපාරිකයෝ ස්වේච්ඡාවෙන් ක්‍රියාත්මක කරන දෙයක්. සුබ සාධනීය කියලා කියන්නේ. එහෙනම් තේරුම් ගන්න. මේ සමාජ වගකීම කියන එක නීති දාලා ඒ වගේම ආචාර ධර්ම නීති දාලා ක්‍රියාත්මක වෙන එක නෙමෙයි ව්‍යාපාරිකයෝ තමන්ගේ ස්වේච්ඡාවෙන් කරන දෙයක්. එතකොට අපි ඒකේ තියෙන වැදගත්කම ඊට පස්සේ ඉගෙන ගමු. හරිද? ඇයි ඒ විදියට නීතියක් නැතුව ව්‍යාපාරිකයන්ගේ ස්වේච්ඡාවෙන්ම ඔවුන් විසින් සුබ සාධනය දෙන්නේ ඇයි? ඒකේ වාසි තියෙනවා, අවාසිත් තියෙනවා. රයිට්. එහෙනම් ඔයගලන්ට දැන් පුංචි අවබෝධයක් තියෙනවා මේ සමාජ වගකීම කියන කාරණාව. සමාජ වගකීම. එතකොට ව්‍යාපාරිකයෝ විසින් කරන සුබ සාධන කටයුතු. බොහොම සරලවම කියනවා. එතකොට ඒක නීති මගින් අනිවාර්ය කරලත් නැහැ. ඒක ව්‍යාපාරිකයෝ ස්වේච්ඡාවෙන් කරන දෙයක් කියන එක දැන් ඔයගලන්ට පැහැදිලි නේද? රයිට්. එහෙනම් මෙන්න බලන්න දැන් අපි ඒකේ ප්‍රවේශයේ විදියට මම සටහනේ මේ විදියට දීලා තියෙනවා. කොහොමද? මොන මුලින් ඉඳන් අපි මාතෘකාවෙන් පසු තියෙන කොටසේ ඉඳන් අපි කතා කරමු. නෝට් එක කියවමු. නෝට් එක නැති අය ස්ක්‍රීන් එක බලන් කියව ගන්න. පුළුවන් නම් මේකම බලන් ලියා ගන්න. එහෙම නැත්නම් මම ඔයගලන්ට අවශ්‍ය නැයි කියන්න මට PDF එක මම එවන්නම් ටියුට් එක නැති දරුවෝ. හරිද? එයාටත් ටියුට් එක ලැබෙනවා. ලැබෙනකන් මේක කරගන්න. මෑතක් වනතුරු ව්‍යාපාරිකින් තම වෙළඳ කටයුතු කරගෙන යාමේදී පිළියෙල කරන ව්‍යාපාර සැලසුම් සැකසීමේදී අවධානය යොමු කළ කරුණු තුනකි. 1. පාරිභෝගිකයා තෘප්තිමත් කිරීම. 2. ලාභ පරමාර්ථය. 3. රටක පවතින නීති රීති පද්ධතියට අනුකූල වන ආකාරයට කටයුතු කිරීම. නමුත් වර්තමානයේදී මෙම සාධක තුනට අමතරව ප්‍රබල හා වැදගත්ම සාධකයේ ලෙස මොකක්ද දෙන්නේ? ඔන්න කියනවා. ව්‍යාපාර ආචාර ධර්ම හා සමාජ වගකීම් සැලකිල්ලට භාජනය වී ඇත. ඔන්න ඊට පස්සේ තියෙනවා බලන්න. මෙම తත්වය ව්‍යාපාර විසින් ස්වේච්ඡාවෙන් ඉටු කරන බැඳීමකි. ව්‍යවස්ථානුකූල බැඳීම් වලින් ඔබට යයි. ස්වේච්ඡාවෙන් කරන්නේ නීතියකින් නෙමෙයි. නීතිමය බැඳීම් වලින් පිටව. රයිට්. පැහැදිලි.
දැන් මේ පුතේ මේ සමාජ වගකීම් දැන් අපි ඔන්න මේ නිර්වචනයේ උඩ මාතෘකාව කොටස් දෙකකට ගන්නවා. උඩ මාතෘකාව කොටස් දෙකකට අපි ගන්න යන්නේ. right? මොනවද? මෙන්න මේ කොටස right ව්‍යාපාරික සමාජ වගකීම් කියන එකයි මේ සමාජ වගකීම් කියන එකයි ව්‍යාපාර ආචාර ධර්ම එකයි අපි කොටස් දෙකකට කතා කරන්න යනවා. එහෙනම් මුලින්ම ගමු සමාජ වගකීම්. මේ සමාජ වගකීම පිළිබඳව ලෝකයේ විවිධ පාර්ශව නිර්වචන දීලා තියෙනවා. දැන් මම ඔයගොල්ලන්ට මේ වෙනකොට කෙටිම නිර්වචන කියලා ඉවරයි. ව්‍යාපාරිකයෙක් සිදු කරන්නා වූ සුබ සාධන කටයුතු. right? ඒතකොට ඒක තමයි සමාජ වගකීම. එතකොට සුබ සාධන කටයුතු කියන්නේ දැන් දුප්පත් අයට කෑම ටිකක් දෙන එක. දුප්පතෙක්ට ගෙයක් හදලා දෙන එක. ඊළඟට දැන් ওই මේ දවස්වල කොවිඩ් වසංගත තත්ත්වයේ යටතේ විවිධ පුද්ගලිකාංශයේ ව්‍යාපාර රජයේ හෙඳ හෙදියන්ට අර ආරක්ෂිත ඇඳුම් කට්ටල පිරිනමනවා නොමිලේ. සමහරු ආහාර බෑග් බෙදලා දෙනවා. නේ? අන්න ඒව තමයි ඉතින් සුබ සාධන කටයුතු. එතකොට දැන් ඒ බෙදා දෙන ඒවා තමන්ගේ පාරිභෝගිකයට නෙමෙයිනේ දෙන්නේ. පාරිභෝගිකයෝ නොවන අයටත් දෙනවා. පාරිභෝගිකයෝ වන අයටත් දෙනවා වෙන්න පුළුවන්. නොවන අයටත් දෙනවා. හරි? ඒ නිසා මේ සුබ සාධන කටයුතු තමයි සමාජ වගකීම් කියලා කියන්නේ. ඉතින් ඕක පිළිබඳ ලෝකෙ විවිධ පාර්ශව විවිධ නිර්වචන තියෙනවා. දැන් මේ තියෙන්නේ එහෙම නිර්වචන කීපයක්. දැන් බලන්න social responsibilities කියන එකට. හරිද? මේ තියෙන්නේ World Business Council for Sustainable Development කියන ආයතනයේ නිර්වචනය. මොකද්ද? සමස්ත සමාජයේ හා ප්‍රාදේශීය ජනතාවගේ සේවකයන්ගේ හා ඔවුන්ගේ පවුල්වලත් ජීවන තත්ත්වය නංවාලීම සහ රටේ ආර්ථික සංවර්ධනයට දායක වන බවට හා සදාචාරාත්මකව හැසිරෙන බවට ව්‍යාපාර අඛණ්ඩව කැපවීම ව්‍යාපාරයන්ගේ සමාජ වගකීමකි. ඒ World Business Council for Sustainable Development කියන ආයතනයේ නිර්වචනය. ඊළඟට තියෙනවා මෙන්න මේක බලන්න. මෙලන් බේක කියන පුද්ගලයාගේ නිර්වචන මේ දෙවෙනි එක. තියෙන දෙවෙනි එක. right? එයා මොකද්ද කියන්නේ? සමාජය තුළ ධනාත්මක බලපෑමක් ජනිත කිරීමට ව්‍යාපාර ක්‍රියාවලිය කළමනාකරණය කරන්නේ කෙසේද යන්න පිළිබඳ වූ අදහසක කියලා එයා කියනවා. ඊළඟ එක බලන්න. නරයන් මුර්ති කියන කෙනා නාරායන් මුර්ති කියන කෙනා කියනවා ගන්දුණු කරුවන් සේවකීන් සමාජය පරිසරය ආදී සියලුම උනන්දුවක් දක්වන පාර්ශ්වයන්ට සාධාරණ ලෙස කටයුතු කරමින් කොටස් හිමියන්ට උපරිම අගයක් බිහි කර දීම සමාජීය වගකීම වේ. හරි නාරායන් මුර්ති කියන කෙනා කියනවා. ඊළඟට මේ සමාජ වගකීම් පිළිබඳව විවිධ රජයන් විවිධයට නිර්වචනත් කියලා තියෙනවා. විවිධ රජයන්. ඇමරිකානු රජයත් පිලිපීන රජයේත් නිර්වචන දෙක වුණ අපිට තියෙනවා. මොකද ඇමරිකාව USA කියන්නේ? මෙන්න මේ නිර්වචනය. මොකද්ද කියන්නේ බලන්න. සිය ව්‍යාපාර ක්‍රියාකාරකම් පිළිබඳවත් එමගින් සමාජයට ඇතිවන බලපෑම් පිළිබඳවත් පෞද්ගලිකවම ව්‍යාපාර වගකීම සමාජ වගකීමකි. එතකොට පිලිපීනේ කියනවා කොහොමද? ව්‍යාපාර සමාජයට ආපසු දෙන දෑ සමාජ වගකීමකි. ව්‍යාපාර සමාජයට ආපසු දෙන දෑ. ඉතින් බලන්න දැන් ආපසු දෙනවා කියන්නේ සමාජයෙන් දෙයක් අරන් නැවත දෙනකොටනේ අපි ආපසු දෙනවා කියන්නේ. ඉතින් හරිනේ දැන් සමාජයේ මිනිස්සුන්ට ඒගොල්ලෝ භාණ්ඩා සේවා ව්‍යාපාරිකයෝ විකුණනවා. විකුණලා ආදායමක් ගන්නවා. ඒතකොට සමාජයෙන් ආදායම ලබන්නේ. ඒතකොට ඒ උපේන ආදායමෙන් ටිකක් තමයි නැවත ඇවිල්ලා මිනිස්සුන්ට බෙදලා දෙන්නේ. රටේ මිනිස්සුන්ට බෙදලා දෙනවා. පරිත්‍ය ආධාර දෙනවා කියන්නේ ඒක නැවත දෙනවා. එහෙනම් ඒ කියමනත් යම් විදියකින් තාර්කික බවක් තියෙනවා නේද? හොඳයි. මෙන්න මෙතනදී අපිට මෙන්න මෙහෙම සංකල්ප දෙකක් හඳුනගන්න ලැබෙනවා. මොකද්ද? කොටස්කරු සංකල්පය සහ ඇල්මැති පාර්ශව සංකල්පය කියලා. හොඳයි අපි ඉස්සල්ලා මේ කොටස්කරු සංකල්පය ලියාගෙන ඉමු. right. ලියා ගන්න. කොටස්කරු සංකල්ප මේ ස්ථානයේ ලියා ගන්න. right. කොටස්කරුවන්ගේ ව්‍යාපාරය හා බැඳුණු
කොටස්කරුවන්ගේ ව්‍යාපාරය හා බැඳුණු ධනය උපරිම කිරීම කෙරෙහි පමණක් කොටස්කරුවන්ගේ ව්‍යාපාරය හා බැඳුණු ධනය උපරිම කිරීම කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම කොටස්කරු සංකල්පය තුලින් අදහස් කෙරේ. අවධානය යොමු කිරීම කොටස්කරු සංකල්පය තුලින් අදහස් කෙරේ. ඒ කිව්වේ මෙහෙමයි. ව්‍යාපාරිකයෙක්ගේ ලාභය ගැන පමණක් යම්කිසි ව්‍යාපාරයක අයිතිකරුවගේ ලාභය ගැන පමණක් හිතලා ඔහුට ව්‍යාපාරයට තියෙන හිමිකම ඔයගොල්ලෝ දැන් accounting වල කතා කරන ප්‍රාග්ධනයේට ලාභය ගැන එකතු කරනවානේ. අන්න ඒ එකතු කරාම ඔහුට තියෙන අයිතිය. එතකොට ඒ අයිතිකරුවට තියෙන මේ හිමිකමය අගය එන්න වැඩි කිරීම ගැන පමණක් නම් යම්කිසි ව්‍යාපාරිකයෙක් හිතන්නේ ව්‍යාපාරයක්. ඒ තමයි කොටස්කරු සංකල්ප. ඒ කියන්නේ එතකොට ඒ ව්‍යාපාරය හැම වෙලාවෙම සලකන්නේ අර අයිතිකරුවට තියෙන ඒ වටිනාකම අගය වැඩි කිරීම ගැන පමණයි. නමුත් එතනදී හිතන්නේ තමන්ගේ පාරිභෝගිකයෝ ගැන, අපේ රටේ සමාජයේ අනිත් පාර්ශව ගැන, පරිසරය ගැන එහෙම කිසිම කෙනෙක් ගැන හිතන්නේ නැතුව නම් කටයුතු කරන්නේ. අන්න එතන තියෙන කොටස්කරු සංකල්පය. අර අයිතිකරුවගේ තියෙන ධනය වැඩි කිරීම ගැන පමණයි හිතන්නේ. ඒ තමයි කොටස්කරු සංකල්පය. හොඳයි. ඒතර ඇල්මැති පාර්ශව සංකල්පය කියන්නේ. රයිට්. අපි ඒකටත් ලියාගෙන ඉමු. රයිට්. මේ ස්ථානයේ ලියන්න. කොටස්කරුවන් පමණක් නොව ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ගේ ව්‍යාපාරය කෙරෙහි ඇල්මක් දක්වන සියලුම පාර්ශවයන්ගේ වරහන් ඇතුලේ ලියන්න ඇල්මැති පාර්ශවයන්ගේ වරහන් ඇතුලේ ඇල්මැති පාර්ශවයන්ගේ කියලා ලිව්වා. වරහන වැහුවා. අපේක්ෂාවන් ඉටු කිරීම කෙරෙහි සැලකිල්ල යොමු කිරීම මෙයින් අදහස් වේ. සැලකිල්ල යොමු කිරීම මෙයින් අදහස් වේ. හොඳයි. මොකද්ද මෙතන කිව්වේ? දැන් පළවෙනි කිව්වේ මොකද්ද? ව්‍යාපාරයක අයිතිකරුවාගේ ධනය, ඒ කියන්නේ ඔහුට තියෙන අයිතිය වැඩි කිරීම ගැන පමණයි හිතන්නේ. ඒ තමයි කොටස්කරු සංකල්ප. හැබැයි ඇල්මැති පාර්ශව කියන්නේ ව්‍යාපාරයට ඇල්මක් දක්වන හැම මිනිස්සයාගේම බලාපොරොත්තු ඔහුගින්ගේ අපේක්ෂාවන් ඉෂ්ට කරන්න කටයුතු කරන එක. දැන් අපි අර පළවෙනි පාඩමේදී ඉගෙන ගත්තේ ඇල්මැති පාර්ශව කවුද? අයිතිකරු. එතනත් අයිතිකරු ඉන්නවා. කොටස්කරුවෝ, ආයෝජකයෝ, ඊළඟට සේවකයෝ, ගන්දුණුකරුවෝ, සැපයුම්කරුවෝ, අනාගතේ ව්‍යාපාර ලෝකෙට එන්න අය, විභව ව්‍යාපාරිකයෝ කියන අය, ඊළඟට මේ සමාජයේ, රජය නේද? මේ වගේ පාර්ශව ගණනාවක් අපි ඉගෙන ගත්තා. ඒ සියලු දෙනා මොනවද මේ ව්‍යාපාරයෙන් බලාපොරොත්තු වෙන්නේ? ඒ හැමෝටම ඔවුන්ගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න කටයුතු කරනවා නම් අන්න ඒක තමයි ඇල්මැති පාර්ශව සංකල්පය කියලා කියන්නේ. රයිට්. එතකොට වර්තමානයේ අපි මේ කතා කරන්න යන උතන තමයි කොටස්කරු සංකල්පයේ නෙමෙයි දැන් ගොඩක් ව්‍යාපාරිකයෝ ඉන්නේ ඇල්මැති පාර්ශව සංකල්පය. කියන්නේ තමන්ගේ අයිතිකරුවාගේම බලාපොරොත්තු ඉෂ්ට කිරීම පමණක් ගැන නෙවෙයි හිතන්නේ, සමාජයේ ඉන්න හැම කෙනෙක්ගේම අපේක්ෂා වැඩි කරන විදියට කටයුතු කරන්නයි වර්තමාන ව්‍යාපාරිකයෝ ව්‍යාපාර උත්සාහ ගන්නෙ. right. එහෙමනම් දැන් ඔය ආකාරයට මේ සමාජ වගකීම ගැන විවිධ නිර්වචන තිබුණානේ, විවිධ පාර්ශව ඉදිරිපත් කරා, ඊළඟට විවිධ රජයන් ඉදිරිපත් කරලා තිබුණා. අපි මේ ඔක්කොම සම්පින්ඩණය කරගෙන අපි හදාගමු එක නිර්වචනයක්. right. මොකක්ද එනම් අපි හදාගන්න නිර්වචනය. right. ඔන්න ලියා ගන්න මෙන්න මේ නිල් පාට ප්‍රදේශය තුල ඕගොල්ලෝ මෙන්න මේ කොටසේ ලියා ගන්නයි තියෙන්නේ.
right ලියන්න. තමාගේ පාරිභෝගිකයන්ට පමණක් නොව තමාගේ පාරිභෝගිකයන්ට පමණක් නොව මුළු මහත් සමාජයේ වෙසෙන තමන්ගේ පාරිභෝගිකයන්ට පමණක් නොව මුළු මහත් සමාජයේ වෙසෙන සෑම පාර්ශ්වයකටම සාධාරණයේ ඉටුවන අයුරින් කටයුතු කිරීම සමාජ වගකීම් වේ. හොඳයි. මාත් එක්ක කියුම් බලන්න ඔයාලා ලියාගත්ත එක. රයිට්. මොකද? තමාගේ පාරිභෝගිකයින්ට පමණක් නොව මුළු මහත් සමාජයේ වෙසෙන සෑම පාර්ශ්වයකටම සාධාරණ ඊටවන අයුරින් කටයුතු කිරීම සමාජ වගකීම් වේ. බලන්න දුවේ පුතේ එතන කියනවා තමාගේ පාරිභෝගිකයන්ට පමණක් නොව තමන්ගේ අයට පමණක් නොව මුළු මහත් සමාජයේ වෙසෙන සෑම පාර්ශ්වයකටම සාධාරණ ඊටවන අයුරින් කටයුතු කිරීම තමයි සමාජ වගකීම කියන්නේ. තමන්ගේ අයට විතරක් නෙමෙයි සමාජයේ හැම කෙනෙකුටම යම් යහපතක් වෙන විදියට කටයුතු කරන එක. ඔයගලන්ට උතන ඉඩ තියෙනවානේ. ඉඩ තියෙන නිසා මෙන්න මේ විදියට මේ තිතක් තියලා හරිද? මෙතන තියන්න තිතක් තියලා මෙන්න මේම ලියා ගන්න මම මේ කියන තව කරුණක්. right? මොකද්ද? මේ විදියට ලියා ගන්න. සමාජ සුබ සාධන කටයුතු ද සමාජ වගකීම් වේ. අන්න සමාජ සුබ සාධන කටයුතු අපි සමාජ වගකීම් කියලා හඳුනා ගන්නවා. right? එහෙනම් මම පැහැදිලි කරා ඔයගලන්ට. සමාජ වගකීම් කියන්නේ මොකද්ද? සමාජ සුබ සාධන කටයුතු. ව්‍යාපාර විසින් කරන සමාජ සුබ සාධන කටයුතු තමයි සමාජ වගකීම. ඒ කියන්නේ තමන්ගේ පාරිභෝගිකයට පමණක් නොව සමාජ විසින් සෑම පාර්ශ්වයකටම සාධාරණ ඉෂ්ට වෙන්න කටයුතු කරනවා කියන්නේ. right? පැහැදිලි. ඉතින් ඕක අපිට තව ආකාර කීපකින් හඳුන්වන්න පුළුවන්. මොකද්ද? මේ තියෙන අවස්ථා බලන්න. මේ තියෙන කරුණු ටික. right? සමාජ වගකීමින් යුත් ව්‍යාපාර හොඳ ව්‍යාපාර පුරවැසියකි. එහෙමත් කියනවා. ව්‍යාපාරවල මානව මුහුණුවර සමාජ වගකීම් ලෙස සැලකී එහෙමත් කියන්න පුළුවන්. සමාජ වගකීම් හොඳ ව්‍යාපාර එතන ඉන්න ඕන සංවේදීතාවයකි. අකුරු පොඩ්ඩක් වැරදිද? සංවේදීතාවයකි. හරිද? right. ව්‍යාපාර සමාජ වගකීම් ඉටු කිරීමේ අවශ්‍යතාවය. ඇයි ව්‍යාපාර මේ විදියට සමාජ වගකීම් ඉෂ්ට කරන්න ඕන? අන්න කියනවා. ව්‍යාපාර කෙරෙහි උනන්දුවක් දක්වන පාර්ශවයන්ට හා පොදුවේ සමාජයට බලපෑම් ඇති කරන බලවේග කීපයක් වර්ධනය වෙමින් පවතින නිසා අද වෙනකොට ව්‍යාපාරවලට වගේම සමාජයේ පාරිභෝගිකයන්ට බලපෑම් කරන විවිධ බලවේග ටිකක් ඇති වෙමින් යනවා. ඉතින් ඒ නිසා මේ බලවේගවලට මුහුණ දෙන්න නම් සමාජ වගකීම් ව්‍යාපාරිකව ඉෂ්ට කරන්න සිද්ධ වෙලා තියෙනවා. right? මොනවද? එකක් තමයි මේ බලවේග ව්‍යාපාර තරංගය එන්න වැඩි වෙනවා. තරංගය ගෝලීයකරණය වෙලා විද්‍යුත් ව්‍යාපාර බිහි වෙලා පරිසර දූෂණය වෙනවා. එතකොට දැන් ව්‍යාපාර තරංගය වැඩි වෙනකොට මොකද වෙන්නේ? මොනවා හරි අනිත් අය බලනවා බොරුවක් කරලා මොනවා හරි වංචාවක් කරලා බිස්නස් වැඩි කරගන්න බලනවානේ. හැබැයි සමාජ වගකීම් ඉෂ්ට කරන ව්‍යාපාරිකයෙක් නම් කවදාවත් එහෙම බොරු කරලා බිස්නස් කරන්නේ නැහැ. ඒ නිසා සමාජ වගකීම් ඕන වෙනවා. ගෝලීයකරණය කියන්නේ ඔයාලා දන්නවනේ. අද මුළු ලෝකයේම එකම වෙළඳපොළක් වෙනවා. නේද? රටවල් වල අතර තියෙන භූගෝලීය දුරස්ථභාවය, සංස්කෘතික දුරස්ථභාවය නැති කරලා රටවල් හා ව්‍යාපාර අතර එකිනෙක බැඳී සහ රැඳී පවතින තත්ත්වය. අපි ඉගෙන ගත්තනේ පළවෙනි පාඩමේ. එතකොට මේ ගෝලීයකරණය තුලත් අද පිටරට බාණ්ඩ ලංකාවට එනවා, ලංකාවේ බාණ්ඩ පිටරට යනවා, බලනවා බොරු කරලා හරි වංචා කරලා හරි ඕඩර්ස් අරගෙන සමහරලාට ඇනුම් ගන්නවා බඩු එවන්නේ. සල්ලි කැපිලා කාඩ් එකෙන් බඩු නැහැ. ඒ වගේ දේවල්. ඉතින් එවැනි දේවල් නොවෙන්න නම් ඒ ව්‍යාපාරිකයෝ වගකීමින් යුතුව වැඩ කරන්න ඕනේ. ඉතින් ඒකයි. ඊළඟ විද්‍යුත් ව්‍යාපාර, ඔන්ලයින් බිස්නස් කරන අයටත් පුළුවන් ඕක කරන්න. ඊළඟ මේ පරිසර දූෂණය. ඉතින් අද ව්‍යාපාරිකයන්ගේ අතින් තමයි ගොඩක් පරිසර දූෂණය වෙන්නේ. කර්මාන්ත ශාලාවලින් අපද්‍රව්‍ය බැහැර කරනවා, විෂ වායුව එකතු කරනවා,
ඒ වගේ ජලය අපවිත්‍ර වෙනවා. ඒතර ඒවා නොකර ඉඳීම ව්‍යාපාරවල වගකීම. තමන්ගේ ව්‍යාපාරයේ මෙවැනි දේවල් වෙනවා නම් ඒක වළක්වන්න කටයුතු කරන්න ඕනේ. ඒකයි කිව්වේ. මෙවැනි තත්ත්වයන් උදා වෙන නිසා අද සමාජ වගකීම් අවශ්‍ය වෙලා තියෙනවා. දෙවෙනි කාරණා බලන්න. right මේක ව්‍යාපාර වලින් සමාජීය වගකීම් ඉටු යුතු ප්‍රධාන පාර්ශව නිසා. ඒතර ව්‍යාපාර වලින් සමාජ වගකීම් ඉෂ්ට කරනවා දුවේ පුතේ පාර්ශව 4ක් වෙනුවෙන්. දැන් අර උඩ නිර්වචන කිව්වා නේද? තමන්ගේ පාරිභෝගිකයට පමණක් නොව සමාජයේ විසෙන සෑම පාර්ශවයකටම සාධාරණ ඉෂ්ට වෙන්න කටයුතු කරන්න ඕනේ කියලා. එන්න මේ සෑම පාර්ශවයක් කියන්නේ කවුද? ඔය පාර්ශව 4යි. සෑම පාර්ශවයක්ම කියලා කියන්නේ මෙන්න මේ ඉන්න කණ්ඩායම් 4. කවුද? මේ සෑම පාර්ශවයක් කියන අස්සේ මේ ටික ඉන්නවා. ගන්දුණු කරුවා ඉන්නවා, සේවකින් ඉන්නවා, අයිතිකරුවන් ඉන්නවා, සමාජය. එහෙනම් ඒ අය වෙනුවෙන් මොනවද කෙරෙන්න ඕන? සමාජ වගකීම්. මෙන්න සාරාංශ කරලා උදාහරණ ටිකක් තියෙනවා. මේ ටික හොඳට පාඩම් කරලා තියාගන්න ඕනේ. right. මොනවද සමාජ වගකීම් ඉෂ්ට කරනකොට කරන්න ඕන දේවල්? right. අපි බොලින්ම බලමු සමාජයේ කෙරෙහි. හරිද? සමාජයේ කෙරෙහි මේ තියෙන මෙන්න මේ කොටස් ටික. මොනවාද? සමාජ වෙනුවෙන් කෙරෙන්න ඕනේ. රැකියා නියුක්තියට දායක වෙන්න ඕනේ. ඒ කියන්නේ රැකියා නියුක්තිය කියන්නේ පුතේ ජොබ් දෙන්න ඕනේ. රැකියා බිහි කරන්න ඕන. ඊළඟට බදු ගෙවීම නොපිරිහෙලා ඉටු කිරීම. ආණ්ඩුවට වෙලාවට බදු ටික ගෙවන්න ඕනේ. ඒක ව්‍යාපාරිකයෙක්ගේ සමාජ වගකීමක්. අපද්‍රව්‍ය කළමනාකරණය. ඒ කියන්නේ තමන්ගේ ව්‍යාපාරයෙන් පිට වෙන අපද්‍රව්‍ය කළමනාකරණය කර. ඒ කියන්නේ පරිසරයට හානිකර නොවන ලෙස මුදා හරින්න ඕන. right? අපද්‍රව්‍ය කළමනාකරණය. ඊළඟට ප්‍රජා සත්කාර සේවා ඉටු කිරීම. අර වගේ ගෙවල් හදලා දෙන එක. දැන් මේ වගේ කාලවල වල මිනිස්සුන්ට ආහාර පාන නොමිලේ බෙදා දෙන එක, සෞඛ්‍ය පහසුකම් නොමිලේ ලබා දෙන එක ප්‍රජා සත්කාර සේවා. ඊළඟට දානමාන දෙන එක, පින්කම් වලට දායක වෙන එක. අන්න ඒ වගේ ප්‍රජා සත්කාර සේවා ඉෂ්ට කරන්න ඕන එකත් සමාජයට. ඊළඟට හරිත නිෂ්පාදන නිපදවීම. හරිත කියන්නේ පරිසරයට හානි කර නොවන විදියට භාණ්ඩ හදන එක. හරි? ඒ කියන්නේ භාණ්ඩ නිෂ්පාදන ව්‍යාපාරයක් නම් විෂ වායුව පිට කරන්නේ නැතුව, අපද්‍රව්‍ය ජලයට මුදා හරින්නේ නැතුව, ඒ වගේම තමන් හදන භාණ්ඩවල ඇසුරුම් පරිසර හිතකාමීව හදන එක අන්න ඒ වගේ. හරිත නිෂ්පාදන විහි කරන්න ඕනේ. ඊළඟට පරිසර හිතකාමී ලෙස කටයුතු කිරීම. අර මං කිව්ව විදිහට පරිසරයට හානි කරන විදිහට වැඩ කරන්න ඕන. ඔන්න ව්‍යාපාරිකයෙක් සමාජ වගකීම් ඉෂ්ට කරනකොට කරන්න ඕන කාර්යයන් ටික. right. ඊළඟට අපි යමු සේවකයා වෙනුවෙන් මොනවද කෙරෙන්න ඕනේ. මේ තියෙන දැන් ව්‍යාපාර කරන වගකීම් මේ අපි කතා කරන්නේ. සේවකයන් වෙනුවෙන් කෙරෙන ටික තමයි මේ. මොනවද? සමානාත්මතාව. ඒ කියන්නේ තමන්ගේ ආයතනයේ වැඩ කරන හැම සේවකයෙකුටම එක හා සමානව සලකන්න ඕන. පිරිසකට වැඩි සැලකිලි, තව පිරිසකට අඩු සැලකිලි. එහෙම කරන්න හොඳ නැහැ. කාටත් එක විදියට සලකන්න ඕන. ඊළඟට වෘත්තීය ආරක්ෂාව. ඒ කියන්නේ රැකියාවේ ආරක්ෂාව ඇති කරන්න ඕනේ. දැන් අපි රැකියාව කරන තැන මට ෂුවර් නැත්තම් මට හෙට ජොබ් එක නැති වෙයි කියලා. එතකොට කොහොමද එයාගේ ජීවිතේ ගොඩනගා ගන්නෙ? ණයක් ගන්න පුළුවන්ද? ගෙයක් හදා ගන්න බෑනේ. එහෙනම් තමන්ගේ රැකියාවේ සුරක්ෂිත බව ඇති කරන්න ඕනේ. ඉතින් අද වෙනකොට නම් මුළු ලෝකයේම මේක ප්‍රශ්නයක් වෙලා තියෙනවා. ඒ අර කොවිඩ් වසංගත තත්ත්වය නිසා වෘත්තීය ආරක්ෂා පිළිබඳ ප්‍රශ්න මතුවලා තියෙනවා. ඒක ව්‍යාපාරිකයෝ විසින් කරන දෙයක් නෙමෙයි, සමාජයේ වෙන දෙයක්. නමුත් ව්‍යාපාරිකයට පුළුවන්කම තියෙන්න ඕනේ ඒක කොහොම හරි හදලා දෙන්න. ඊළඟට සෞඛ්‍ය පහසුකම් සැපීම. ඒ කියන්නේ තමන්ගේ රැකියාව කරනකොට අවශ්‍ය සෞඛ්‍යමය පහසුකම්. හොඳ වාතාශ්‍රයක්, හොඳ ජල පහසුකම්, හොඳ වැසිකිලි පහසුකම්, මෙවැනි දේවල් සපයා දෙන්න කටයුතු කරන්න ඕනේ. ඊළඟට මනා සේවක සම්බන්ධතා. සේවකයෙක්ව හොඳ සමතුලිතතාවයක්. රණ්ඩු සරුවල් වෙන්නේ නැතුව, අර උද්ඝෝෂණ වැඩ වර්ජන වලට යන්නේ නැතුව, අයිතිකරුවෝයි සේවකයෝ අතර හොඳ බැඳීමක් ගොඩනගා ගන්න ඕන. මනා වැඩ පරිසරයක්. ඒ කියන්නේ අපි වැඩ කරන පරිසරය අනුතුරු නැතුව වැඩ කරන්න පුළුවන් තත්ත්වයක්. දැන් අපිට ෂුවර් නැත්තම් කර්මාන්ත ශාලාවට ඇතුළට ගිහිල්ලා හැන්දෑවට ගෙදර යනකම් ජීවිතේ ෂුවර් නැත්තම් අන්න ඒක හොඳ වැඩ පරිසරයක් නෙමෙයි. ඒ කියන්නේ ඒ තරම් අනුතුරුදායක තැනක් න ะ. ඇතුළට ගිහින් එළියට එනකම් ෂුවර් නෑ ජීවත් වෙයිද කියලා.
එහෙමනම් ඒක හොඳ වැඩ පරිසරයක් නෙමෙයි. මම ජොබ් එකට යනකොට මට ෂුවර් මට මේ රැකියා ස්ථානය තුලදී අනතුරු වෙන්නේ නැහැ. එහෙනම් ඒවා පුළුවන් තරම් වළක්වලා තමන්ගේ කර්මාන්ත ශාලාව හදලා දෙන්න ඕනේ සේවකයාට. ඊළඟට අධ්‍යාපනය හා පුහුණුව. හැමදාම සේවකයාට අලුත් දැනුම පුහුණුව ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. සහ අභිප්‍රේරණය. අභිප්‍රේරණය කියන්නේ දුවේ පුතේ සේවකයෝ තමන්ගේ කැමැත්තෙන්ම ව්‍යාපාරයට ඇවිල්ලා වැඩ කරන තත්ත්වයටපත් කරන එක. සිය කැමැත්තෙන් වැඩ කරන්න පොළඹවන එකට තමයි අපි කියන්නේ අභිප්‍රේරණය කියලා. ඉතින් අභිප්‍රේරණය කරන්න ඕන. සේවකයෝට බලෙන් වරෙව් වැඩ කරපියව අරක මෙහෙම එහෙම කියන්නේ නැතුව සේවකයාම උදෙන්ම වැඩට ඇවිල්ලා ඔහුම තමන්ගේ රාජකාරිය හරියට කරන්න පොළඹව ගන්න එක තමයි අභිප්‍රේරණය කරනවා කියලා කියන්නේ. ඔන්න සේවකයෝ වෙනුවෙන් කරන්නා වූ සමාජ වගකීම්. අපි දැන් බලන්න යනවා පාරිභෝගිකයෝ වෙනුවෙන් කරන වගකීම් මොනවද? මේ බලන්න යනවා. පාරිභෝගිකයෝ කියන්නේ කවුද? අපි දන්නවනේ දැන්. වෙළඳ පොලේ භාණ්ඩ සේවා ගන්න අය. ඒතකොට ව්‍යාපාරිකයාගේ බඩු මුට්ටු ගන්න අය තමයි මේ පාරිභෝගිකයෝ. රයිට්. එතකොට පාරිභෝගිකයින් ආරක්ෂා කරන්න ඕනේ. පාරිභෝගිකයාට යම් හානිදායක දේවල් සපයන්න නැතුව උන්ගේ ජීවිත ආරක්ෂා වෙන විදියට අපි භාණ්ඩ සපයන්න කටයුතු කරන්න ඕනේ. ඊළඟට සාධාරණ වීම. පුළුවන් තරම් සහන මිලට මිනිස්සුන්ට ගන්න පුළුවන් විදියට භාණ්ඩ වල මිල ලකුණු කරන්න ඕනේ. සාධාරණ වෙන්න ඕනේ. අයිතිවාසිකම් ආරක්ෂා වීම. අපි ඊළඟ තුන්වෙනි පාඩම ඉගෙන ගන්නවා. පාරිභෝගිකයට තියෙනවා මේ රටේ අයිතිවාසිකම් 8ක් තියෙනවා. කතා කරන්න තෝරා ගැනීම අයිතිය, තොරතුරු දැන ගැනීම අයිතිය, සමන්විත කරවා ගැනීම අයිතිය, ඔය වගේ අයිතිවාසිකම් 8ක්. ඒ දේවල් රැකලා දෙන්න ඕන. කවුද මේ රැකින්න ඕනේ? ව්‍යාපාරිකයෝ. ඊළඟට නිෂ්පාදිතයේ ආරක්ෂාව. අර ව්‍යාපාරිකයා විසින් නිපදවන භාණ්ඩය මිනිස්සුන්ගේ සෞඛ්‍යයට හානි කර නොවන විදියට ප්‍රොඩක්ට් එක නිෂ්පාදිතය හදලා දෙන්න වග බලා ගන්න ඕනේ. ඉතින් මේ පාරිභෝගිකයෝ වෙනුවෙන් ව්‍යාපාරිකයෙක්ට කරන්න පුළුවන් සමාජ වගකීම්. රයිට්. ඊළඟට අපිට තියෙනවා ආයෝජකයා වෙනුවෙන් කරන ඒවා. ආයෝජකයා කියන්නේ කවුද? ව්‍යාපාරයට සල්ලි යොදවන අය. රයිට්. එහෙමනම් ව්‍යාපාරයට සල්ලි යොදවනු අයට මොනවද ව්‍යාපාරිකයෝ දෙන්න ඕන වගකීම්? සාධාරණ ඉපැයීමක් ලබා දීම. යොදවන මුදලට ප්‍රමාණවත් ලාභයක් ලබා දෙන්න කටයුතු කරන්න ඕනේ. ආර්ථික ප්‍රතිලාභත් කර දීම. ඒ කියන්නේ පුළුවන් තරම් ලාභ මුදල් උපයලා දෙන්න ඕනේ. කාර්යක්ෂම අවංක ලෙස කළමනාකරන කටයුතු කිරීම. අර ආයෝජකයෝ දෙන සල්ලි බොහොම අර පිරිමැසුම්ම ඉක්මනින් ප්‍රතිලාභ ලැබෙන විදියට මුදල් ටික යොදවලා පවත්වාගෙන යෑම අනිවාර්යයෙන්ම ව්‍යාපාරයක් විසින් කරන්න ඕනේ. ඉතින් මේ තමයි ආයෝජකයෝ වෙනුවෙන් කෙරෙන්නා වූ වගකීම්. එහෙනම් පැහැදිලි මෙන්න එක් එක් පාර්ශව වෙත ව්‍යාපාර ඉටු කළ යුතු සමාජ වගකීම්. එහෙනම් මෙන්න මේ වගකීම් ඉෂ්ට කිරීමට ව්‍යාපාරයක් බැඳී සිටිනවා. රයිට් පැහැදිලි. හොඳයි. ඊළඟට දැන් ඔන්න තියෙනවා ව්‍යාපාරික සමාජ වගකීම් ප්‍රධාන වශයෙන් කොටස් 4ක අපි දැන් විස්තර කළා. ඒ ගැන වැඩිදුරටත් විස්තරයක් තමයි මෙතන තියෙන්නේ. අපි ඔන්න හිමින් කියෝගෙන යමු. රයිට්. පළවෙනි කරුණ තියෙනවා සමාජීය පරිසරය කෙරෙහි සමාජ වගකීම. බලන්න විවිධ ක්‍රියාකාරකම් නිසා පරිසරය දූෂණයට ලක් වෙමින් පවතී. එනම් වාතයේ ජලය පස ශබ්ද යන අංශ දූෂණයට පත්වීමයි. එසේ පරිසරයට වන හානි නිසා ලෝක ජනතාවට ජීවත් වීමේ තර්ජනයක් ඇති වී තිබේ. එබැවින් ඒවා සිදුවීම වළක්වා ගැනීමට සිදු වී ඇත. මේ නිසා පරිසරය දූෂණය අවම කර ගැනීමට ක්‍රියා කිරීම ව්‍යාපාරවල සමාජ වගකීමක් ලෙස සැලකේ. උදාහරණ බලන්න. ස්වභාවික පරිසරය විෂම අපද්‍රව්‍ය නිසා දූෂණය වීම. ගෝලීය උෂ්ණත්වය වැඩි වීමනේ. ඔයාලා දන්නවා උත්තර ද්‍රවයේ අයිස් කඳු දිය වෙන්න පටන් අරන් තියෙනවා කියලා. කර්මාන්ත ශාලා ගුවන් යානා මෝටර රථ වලින් පිටවන විෂ ධූම. ඇසිඩ් වර්ෂාවන් නිසා වනාන්තර සහ ජලාශ විනාශ වී යාම. ඉතින් මෙවැනි තර්ජන අද ලෝකෙ සිද්ධ වෙනවා. එනම් මෙවැනි දේවල් නොකිරීමට ව්‍යාපාරිකයෝ වග බලා ගන්න ඕන. ඒක ව්‍යාපාර විසින් කරන්න ඕන සමාජය හා පරිසරය වෙනුවෙන් වූ සමාජ වගකීමක්. ඒ වෙනුවෙන් කරන කරුණු ටිකක් අපි උඩේදී කතා කරා. ඊළඟට බලන්න ආයෝජකයන් කෙරෙහි ඇති සමාජ වගකීම. ව්‍යාපාරවල මුදල් යොදවන කොටස්කරුවන්ට සාධාරණ ඉපැයුමක් ලබා දීමත්
වෙනත් ආර්ථික ප්‍රතිලාභ අත්කර දීමත් ව්‍යාපාරවල කළමනාකරුවන්ගේ සමාජ වගකීමකි. පැහැදිලි අපි ඒක කලින් කොටසෙදිත් කතා කරා මොන වගේ වද කෙරෙන්න ඕනි කියලා. මෙතින් ආයෝජකයෝ වෙනුවෙන් සමාජ වගකීම් අපි කතා කරා. right? මෙතන තියෙන කොටසේ. ඊළඟට අපි උඩදී සමාජය වෙනුවෙන් තියෙනා වූ සමාජ වගකීම් ටික අපි කතා කරා මෙතනදී. right? හොඳයි. ඊළඟට අපි බලමු පාරිභෝගිකයා කෙරෙහි සමාජ වගකීම. right? ඒ යටතේ වර්තමානයේ ව්‍යාපාර විසමාචාර වලින් පාරිභෝගිකයින්ට වන හානි අතිමහත්ය. එම අසාධාරණකම් සහ හානි අවම කිරීමට රජය විවිධ නීති රීති හා රෙගුලාසි පනවා ඇත. ඒ සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ විශේෂ වූ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු අධිකාරීන් සහ කොමිසම් සභා බොහෝ රාජ්‍යවල ස්ථාපිත කර ඇත. වර්තමානයේ පාරිභෝගිකයන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වන පරිදි කටයුතු කිරීම ව්‍යාපාරවල සමාජ වගකීමක් ලෙස පිළිගෙන ඇත. right. එතකොට අපි පාරිභෝගිකයා වෙනුවෙන් මේ වගේ දේවල් දැන් පනත් හදලා අයිති දෙපාර්තමේන්තු හදලා මේ දේවල් ක්‍රියාත්මක කරනකොට අනිත් පැත්තෙන් ව්‍යාපාරිකයා විසින් පාරිභෝගිකයා වෙනුවෙන් කරන දේවල් ටික අපි මෙතන සඳහන් කරලා ඉගෙන ගත්තා මේ ටික. right? හොඳයි. අපි ළඟට යමු හතරවෙනි කරුණ. සේවකයන් කෙරෙහි ඇති සමාජ වගකීම. පහත දැක්වෙන තත්වයන්ගෙන් සේවකීන් ආරක්ෂා කර ගැනීම ව්‍යාපාරවල වගකීමක් ලෙස සැලකේ. සේවකයන්ගේ වෘත්තීය හා සෞඛ්‍ය ආරක්ෂා ඇති කළ යුතුය. බාන උදාහරණ තියෙනවා. රැකියාව යෙදෙන අවස්ථාවේ වන හානි වලින් සේවකීන් ආරක්ෂා කිරීමට ආරක්ෂණ උපකරණ ලබා දීම, වන්දි ගෙවීම කළ යුතුය. ඒ කියන්නේ හානි වුණොත් වන්දි ගෙවන්න ඕනේ. ඊළඟට ಜಾති ආගම් කුල ભેදයක් නොමැතිව සේවකයන්ට සැලකිය යුතුයි. අර ඒක තමයි කලින් කිව්වේ සමානාත්මතාවයෙන් සලකන්නේ කියලා. ಜಾති ආගම් කුල ભેදයක් නැතුව හැමෝටම එක විදියට සලකන්න. සෑම සේවකයෙකුටම මේක සමානව සැලකිය යුතුය. සේවක ආකල්ප ධනාත්මක කරගත යුතුය. සේවක පුහුණුව ලබා දීම සේවකයන් ව්‍යාපාරයේ කොටස්කරුවන් කරගන්න ඕන. right. දැන් අපි බලමු මේ විදිහට මේ සමාජ වගකීම් ඉටු කිරීමෙන් ව්‍යාපාරයකට ඇති විවිධ ප්‍රතිලාභ. මම ඔයගලන්ට මුලදී කිව්වනේ. දැන් මේ ව්‍යාපාරයක් විසින් කරන්නා වූ විවිධ සුබ සාධන කටයුතු මේ සමාජ වගකීම් කියන්නේ. එතකොට ඒ සුබ සාධන කටයුතු සේවකයෝ වෙනුවෙනුත් කරනවා, ආයෝජකයෝ වෙනුවෙනුත් කරනවා, සමාජීය පරිසරය වෙනුවෙනුත් කරනවා, ඒ වගේම ගනුදෙනු කරුවෝ වෙනුවෙනුත් කරනවා. ඒ කිරීමෙන් ව්‍යාපාරයට තියෙන වාසි මොනවද? මෙන්න තියෙන වාසි. හොඳට පාඩම් කරගන්න ඕනේ මේවා ටික. හොඳද? එකක් තමයි ව්‍යාපාරයේ පැවැත්ම තහවුරු වෙනවා. පැවැත්ම තහවුරු වෙනවා. ඊළඟට බලන්න ව්‍යාපාරයේ ප්‍රතිරූපය, කීර්තිනාමය වර්ධනය වෙනවා. දැන් මම පුංචි උදාහරණයක් ඔයගලන්ට ඔන්න මතක් කරන්නම්කෝ. දැන් ඔන්න බලන්න මේ සිරස බලනවනේ ඔයගොල්ලෝ. ඒතර ඔය සිරස ආයතනය ගම්මැද්ද කියලා වැඩසටහනක් කරනවනේ. දැන් සිරස කියලා කියන්නේ මාධ්‍ය ආයතනයක්. ඒතර ඒගොල්ලන්ගේ බිස්නස් එක තමයි මොකද්ද? TV channel එකක රේඩියෝ channel වල විවිධ වැඩසටහන් හදන එක. නමුත් ඒගොල්ලෝ මොකද කරන්නේ? ගම්මැද්ද කියලා වැඩසටහනක් හදලා දුර පළාත්වල ආර්ථික අපහසුතාව තියෙන ගම්වල මිනිස්සුන්ට ඒ ගමේ පොදු ප්‍රශ්න විසඳලා දෙනවා. පාර හදලා දෙනවා, වතුර ටික සපයලා දෙනවා, විවිධ සෞඛ්‍ය මධ්‍යස්ථාන හදලා දෙනවා, ප්‍රජාශාලා හදලා දෙනවා. දැන් එහෙම දෙයක් කරාම මේ ඉන්න ඒ මිනිස්සු තුල සිරස ආයතනය ගැන හැදෙන හැඟීම බලන්න. අන්න ආයතනය ගැන හොඳ ප්‍රතිරූපයන් හැදෙන මේ සිරස තමයි අපිට මේක කරේ. අර බලන්න ඒගොල්ලෝ බොහොම හැඟීමෙන් කතා කරනවනේ. අන්න ඒ වාසි. ඒ දැන් ඔය ඒ ගම්මැද්ද කියන්නේ සුබ සාධන වැඩ කටයුත්තක්. ඒගොල්ලන්ගේ සමාජ වගකීම් ඉෂ්ට කරන්නේ. එහෙනම් ඒ වලින් ව්‍යාපාරයේ කීර්තිනාමය තහවුරු වෙනකොටම ඒ ගම්වල මිනිස්සුන්ගේ ගෙවල් වල රේඩියෝ channel එක, TV channel එක කැරකෙන්නේ අනිවාර්යයෙන්ම සිරසටයි උන් ආදරය කරනවා එකටනේ. ඒ නිසා අන්න එකක් ඒ තුලින් තමන්ගේ පැවැත්ම තහවුරු වෙන ගමන් කීර්තිනාමයත් ප්‍රතිරූපයත් වර්ධනය වෙනවා. 3. ව්‍යාපාරයේ පිළිබඳ විශ්වාසනීයත්වය තහවුරු වෙනවා. ව්‍යාපාරය ගැන මිනිස්සු විශ්වාස කරනවා, ආදරය කරනවා නේද? ගනුදෙනු කරුවන් තෘප්තිමත් කරන්නත් පුළුවන්. ගනුදෙනු කරුවන් තෘප්තිමත් කරන්නත් පුළුවන් ඒ තුලින්. ඊළඟට ව්‍යාපාරයේ අරමුණු හා පරමාර්ථ ළඟා කර ගැනීමට පහසු වීම. ඉතින් දැන් ওই විදිහට රට පුරා ඒ සිරස ආයතනය සුබ සාධන වැඩ කරගෙන යනකොට ඒ ගම්වල ඉන්න මිනිස්සු හැමදාම සිරස අහන්න පටන් ගන්නකොට එයාලගේ එකම ඉලක්කය මුළු ලංකාවේ බහුතරයක් සිරසට සවන් දෙන එක සහ බලන එකනේ. ඒකනේ. ඒතකොට ඒකනේ අර රේටින්ග්ස් කියලා කියන්නේ. අනිත් channel බලන්නේ නැතුව සිරස බලන එක. සිරස අහන එක.
එහෙනම් ඒ වැඩෙත් නිකම්ම කරගන්නත් පුළුවන්. ඒකයි මේ කියව පස්වෙනි එක. ව්‍යාපාර අරමුණු හා පරමාර්ථ කරා ළඟා බීම පහසු වෙනවා අර වගේ සුබ සාධන වැඩ කරනකොට නේ. හරි. වාසියේ වගකීම් ඉෂ්ට කිරීමේ වාසිය. හොඳයි. එහෙනම් සමාජ වගකීම් කියන මාතෘකාව දැන් අපි තේරුම් ගත්තා. ඒකේ කොටස් 4 අපි කතා කරා. ඒක ඇතුළ තුල තියෙන කරුණු ටික අපි කතා කරා. ඒකේ තියෙන වාසිය අපි කතා කරා සමාජ වගකීම් වල. හරි දුවේ පුතේ. එහෙනම් ඒවා ටික ඉතා හොඳින් පාඩම් කරගන්න ඕන. මේ තිරසාර සංවර්ධනයෙන් පසු කොටසේ ඕගලන්ට ඉතාම වැදගත් ප්‍රශ්න ටිකක් තියෙනවා. ඒ ප්‍රශ්න ටික කරනකොට අර දේවල් ඉතාම අවශ්‍ය වෙනවා. හොඳයි. අපි මේ තිරසාර සංවර්ධනය ගැන පොඩි වෙලාවක් තුලදී කතා කරලා අවසන් කරන්න පුළුවන්. මට ඕගලන්ට ඉස්සල්ලාම මේකේ පැහැදිලි කරලා දෙන්න තියෙන්නේ මෙන්න මේ කරුණ. මොකද්ද මේ තිරසාර සංවර්ධනය කියලා කියන්නේ? හරි. අපි මෙන්න මේ නිර්වචන කියවගමු. එතකොට අපිට මේක හොඳට තේරුම් ගන්න පුළුවන්. මෙන්න මේක. බොහොම සරල දෙයක් තියෙන්නේ. හැබැයි ඒ වගේම අද ලෝකෙම මේ දේ යොමු වෙලා තියෙනවා. මොකක්ද අන කියන්නේ? ඔන්න මාත් එක්කම නිර්වචන කියවමු. ඔක හයිලයිට් කරගන්න. හොඳේ. තිරසාර සංවර්ධනය යනු අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනයයි. බලන්න කියනවා. අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති අයිතිය උල්ලංඝනය නොකරමින් වර්තමාන අවශ්‍යතා ළඟා කරගන්නා වූ සංවර්ධනයයි. හරි. දුවේ පුතේ මෙහෙමයි යෝග්‍ය වෙන්නේ. බලන්න දැන් වර්තමාන භූමිය ගන්නකො. දැන් මේ අපේ රටේ තියෙනවනේ භූමි ප්‍රමාණය නේද? රයිට්. මෙන්න මේ භූමි ප්‍රමාණය වැඩි වෙන්නේ නැහැනේ. එන්න මූදු කාදනය වෙලා අඩු වෙන තත්ත්වයක්නේ තියෙන්නේ. හැබැයි මේ රටේ ජනගහනය එන්න වැඩි වෙනවද නැද්ද? නේද? වැඩි වෙනවා. එන්න වැඩි වෙනවා. එහෙනම් දැන් ඉඩම් වැඩි වෙන්නේ නැහැ. ජනගහනය වැඩි වෙනවා. එහෙමනම් දැන් දැනටමත් ඉන්නවා 2 කෝටි 20 ලක්ෂයක්. ඒ කියන්නේ මිලියන 22කට වැඩි ජනතාවක්. එහෙනම් මේ ඉන්න මිලියන 22 මේ රටේ සියලු භූමීන් ටික අයිති කරගෙන තිබ්බොත් අනාගතේ හෙට දවසේ උපදින මේ රටේ දරුවන්ට මිනිස්සුන්ට කෝ ඉඩම් කෝ ඉන්න තැන් නෑනේ. එහෙනම් මෙතනින් කියන්නේ මොකද්ද? මෙතනින් කියන්නේ එහෙම නොවි. ඒ කියන්නේ ඒකයි අනාගත පරම්පරාවේ අවශ්‍යතා සපුරා ගැනීමට ඇති උල්ලංඝනය නොකරමි. එතකොට අනාගතයේ උපදින මිනිස්සුන්ටත් මේ රටේ ඉඩම් ගන්න අයිතිය තියාගෙන රැකගනිමින් වර්තමාන මිනිස්සුන්ගේ ඉඩම් වල අවශ්‍යතාවය සපුරා ගන්න කටයුතු කරන මම එකක් උදව් කරගෙන පැහැදිලි කරේ. එතකොට ඉඩම් කියන මාතෘකාව කතා කරොත් සම්පත අනාගතයේ මිනිස්සුන්ටත් ඉඩම් ඉතුරු වෙන විදියට වර්තමාන මිනිස්සුන්ගේ ඉඩම් අවශ්‍යතාවය සපුරාලන්න කටයුතු කරන්න ඕන. ආහාර ගත්තොත් අනාගතයේ මිනිස්සුන්ගේ මේ රටේ ජනිත වෙන මිනිස්සුන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරාලන්න හැකි වෙන විදියට වර්තමාන මිනිස්සුන්ගේ ආහාර අවශ්‍යතාවය සපුරා ගන්න කටයුතු කරන්න ඕන. හරි? අන්න මේක තමයි තිරසර සංවර්ධනය කියලා කියන්නේ. එහෙනම් වර්තමාන මිනිස්සුන්ගේ අවශ්‍යතා වුමනා සපුරා ගන්න ගමන් අනාගත පරම්පරාව සඳහා ඒ සම්පත් ඉතිරි කරන්න ආරක්ෂා කරන්න කටයුතු කරන එක තමයි මොකද්ද? තිරසර සංවර්ධනය කියලා කියන්නේ. right? එතකොට අපි කියන sustainable development කියන ඉංග්‍රීසි වචනෙන් හඳුන්වනවා. හොඳයි. එතකොට අද මේ ලෝකේ ඉන්න ජනතාවගේ ආහාර පාන ඇඳුම් පැළඳුම් මිදුම් හිටුම් පහසුකම් සපය ගන්න ගමන් අනාගතේන මිනිස්සුන්ටත් ඒ අවශ්‍ය දේවල් ගන්න ඉඩ පහසුකම් අපි හදන්න ඕන. ඒක වෙනුවෙන් කටයුතු කරන්න ඕන. අන්න එතනදී ප්‍රධාන වශයෙන් තිරසර සංවර්ධනය ක්‍රියාත්මක වෙනවා දුවේ පුතේ කරුණු 3ක් උදෙසා. මොනවද ඒ කරුණු 3? ඒ තමයි ඒවට අපි කියන තිරසර සංවර්ධනයේ ගොඩනැගී ඇති කුළුණු 3ක් කියලා. කුළුණු 3ක්. මේ 3 මත තමයි තිරසර සංවර්ධනයේ ගොඩනැගෙන්නේ මුළු ලෝකෙම. මොනවද? 1. ආර්ථික තිරසර සංවර්ධනය. economic sustainable development. 2. පරිසර තිරසර ආරක්ෂණය.
environment sustainable protection ආරක්ෂණය. සමාජ තිරසර සංවර්ධනය social sustainable development. එන බලන්න economical sustainable development, environment sustainable protection, social sustainable development. ආර්ථික තිරසර සංවර්ධනය, පරිසර තිරසර ආරක්ෂණය, සමාජ තිරසර සංවර්ධනය. මෙන්න මේ කරුණු තුන පිළිබඳවයි රටක් කටයුතු කරන්න ඕනේ. කෙටියෙන් කිව්වොත් ආර්ථික තිරසර සංවර්ධනය. ඒ කියන්නේ රටේ ආර්ථික වර්ධන වේගය අපි අර මතකද ඉගෙන ගත්ත දලදේශීය නිෂ්පාදනය මේක පුළුවන් තරම් එන්න වැඩි කරන කටයුතු කරන්න ඕනේ. වැඩි කරන්න ආර්ථික තිරසර බව. ඒකයි රටේ ආර්ථිකය එන්න දියුණු කරන්න ඕනේ. දෙක. එතකොට ආර්ථිකය දියුණු වෙන ගමන් පරිසර තිරසර ආරක්ෂණය. පරිසරය ආරක්ෂා කරන්නත් කටයුතු කරන්න ඕනේ. එතකොට එක පැත්තකින් ආර්ථිකය දියුණු වෙනවා අනිත් පැත්තෙන් පරිසරය ආරක්ෂා කරනවා. 3. සමාජ තිරසර සංවර්ධනය. එහෙනම් ආර්ථිකය දියුණු වෙන ගමන් පරිසරයත් සුරක්ෂිත කරන ගමන් සමාජයත් දියුණු කරන්න ඕනේ. ගති පැවතුම්, සිරිත් පිරිත්, ඊළඟට ආකල්ප ගොඩනගන්න, සංස්කෘතිය ගොඩනගන්න, සංස්කෘතිය ආරක්ෂා කරන්න රටක කටයුතු කරන්න ඕනේ. එහෙනම් බලන්න මේ තුනම සිද්ධ වුණොත් විතරයි අර අපි කතා කරපු තිරසර සංවර්ධනයේ රටේ ගොඩනගන්න පුළුවන්. එතකොට ඒ වෙනුවෙන් ව්‍යාපාරිකයෝ දායක වෙන්න ඕන. තමන්ගේ ව්‍යාපාර කටයුතු කරනකොට තමන්ගේ ව්‍යාපාරයේ ආර්ථික දියුණුව ගන්නත් ඕන. ඒකෙන් පරිසරයට වන හානි අඩු කරන්නත් ඕන. ඒ වගේම තමන්ගේ ව්‍යාපාරය තුල අර සමාජ තිරසර බවත් ඒ කියන්නේ සංස්කෘතීන් ආකල්ප සිරිත් පිරිත් වලට තැන දෙමින් කටයුතු කරන්නත් ඕන. මේ සියල්ලම සිද්ධ වුණොත් විතරයි තිරසර සංවර්ධනයක් කරා රටකට ගමන් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒක තමයි මේ කොටසේදී අපි කතා කරන්නේ. එතකොට දැන් තිරසර සංවර්ධනය කියන එක තේරෙන්නේ කියන්නේ වර්තමාන මිනිසුන්ගේ අවශ්‍යතාව වුමනා සපුරා ගන්න ගමන් අනාගත මිනිසුන්ගේ අවශ්‍යතාව වුමනා සඳහා සම්පත් පරිස්සම් කරන එකයි. එහිදී ආර්ථික සංවර්ධනය, පරිසර තිරසර ආරක්ෂණය, සමාජ සංවර්ධනය කියන මේ කරුණු තුනම ඉෂ්ට වෙන්න ඕනේ. ඒ වෙනුවෙන් ව්‍යාපාරිකයෝ ක්‍රියාත්මක වෙන්න ඕනේ. ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාර කටයුතු කරනකොට ආර්ථික සංවර්ධනය, සමාජ සංවර්ධනය, පාරිසරික ආරක්ෂණය කියන කරුණු තුනම රැකගනිමින් තමයි ව්‍යාපාර කටයුතු කරන්න ඕන. එහෙනම් එතනින් එහාට අපිට තියෙන්නේ අන්නේ කරුණු. ව්‍යාපාරිකයෙක් ආර්ථික තිරසර සංවර්ධනය ඇති කරනකොට සලකා බලන කරුණුත් කරන්න දේවලුත්. ඒ වගේම පාරිසරික තිරසර ආරක්ෂණය ඇති කරනකොට සලකා බලන කරුණු සහ කරන්න ඕන දේවල්. ඊළඟට සමාජ තිරසර සංවර්ධනයේදී කරන්න ඕන දේවලුත් සලකා බැල යුතු කරුණුත් තමයි මෙතන තියෙන්නේ. මේ කරුණු හොඳින් පාඩම් කරගත යුතුයි. පැහැදිලිව උතන නෝට් එකේ මම ඒවා දාලා තියෙනවා. හොඳයි. එහෙනම් ඔයගලන්ට දැන් පේනවා තිරසර සංවර්ධනය කියන්නේ මොකද්ද? විභාගෙදීම අහන්න පුළුවන්. තිරසර සංවර්ධනය ඌ කලී ආර්ථික සංවර්ධනයයි. ඔබේ අදහස ලියන්න. එහෙම ප්‍රශ්නයක් ආවොත් තිරසර සංවර්ධනය ඌ කලී ආර්ථික සංවර්ධනයයි. ඔබේ අදහස ලියන්න. කෙලින්ම උත්තරේ මොකද්ද? එකඟද නැද්ද කියලා ඇහුවොත් එකඟ නොවේ. තිරසර සංවර්ධනය කියන්නේ ආර්ථික සංවර්ධනය නෙමෙයිනේ. තිරසර සංවර්ධනය වෙන්න නම් ආර්ථික සංවර්ධනයත් ඕනේ, පරිසර ආරක්ෂණයත් ඕනේ, සමාජ තිරසර සංවර්ධනයයි තුනම ඕනේ. තුනම වෙනවා නම් විතරයි තිරසර සංවර්ධනය. නැතුව තුනෙන් එකක් වුණා කියලා එතන තිරසර සංවර්ධනයක් නැහැ. පැහැදිලි? මේ මොනවා හරි එකක් දාලා එහෙම අහන්න පුළුවන්. ඒ නිසා එතකොට බය නැතුව කියන්න, අවබෝධයෙන් ඉන්න. එහෙනම් තිරසර සංවර්ධනය කියනකොට ආර්ථිකයයි, පාරිසරිකයි, සමාජයයි තුනම සංවර්ධනය සහ ආරක්ෂාව ඇති කරගන්න ඕන. එහෙනම් ඒ වෙනුවෙන් ව්‍යාපාරිකයෝ මොනවද කරන්න ඕනේ, මොනවද සලකා බලන්න ඕනේ කියලා තමයි මෙතන තියෙන්නේ. රයිට්, අපි ඔන්න එනම් බලමු ආර්ථික තිරසර සංවර්ධනයේ සඳහා වූ සටහන කියවමු. රයිට්, ඔන්න බලන්න ආර්ථික තිරසර සංවර්ධනය. තිරසර ආර්ථික සංවර්ධනයේදී සම්පත් පරිභෝජනය අඩු කර
ජීවන තත්ත්වය උසස් කිරීම මගින් මානව සුභසාධනීය ඉහළ නැංවීම අපේක්ෂා කෙරේ. හරිනේ පුතේ දැන් තිරසර සංවර්ධනයේදී පුළුවන් තරම් කරන්න ඕනේ ආර්ථික සංවර්ධනය මොකද්ද? තියෙන සම්පත් අඩුවෙන් පරිභෝජනය කරලා ජීවන මට්ටම උසස් කරන එක. මොකද තියෙන සම්පත් අපි ඔක්කොම පරිභෝජනය කරොත් අනාගත මිනිස්සුන්ට සම්පත් මදිනේ. මම එකක් කිව්වේ දැන් ලංකාවේ තුල තියෙන හැම භූමි භාගයකම ගෙවල් හැදුවොත් මොකද වෙන්නේ? අනාගතේ මිනිස්සුන්ට ගෙවල් හදන්න ඉඩ නැහැ. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? ඉඩම් ඉතුරු කරමින් පුළුවන් තරම් වර්තමාන මිනිස්සුන්ගේ නිවාස අවශ්‍යතා සපුරා ගන්න එක. ඒ නිසා තමයි යෝජනා කරන්නේ පුළුවන් තරම් තට්ටු ගෙවල් යන්න. තට්ටු උඩට. උඩ ඉඩ තියෙනවනේ. නේද? එහෙනම් තනි ගෙවල් හදන්න ගියොත් අනාගතයේ එන මිනිස්සුන්ට ගෙවල් හදන්න දැන් නැති වෙනවා. මොකද වනාන්තර තමයි එලි කරන්න වෙන්නේ. කැලෑත් එපා. ඒතර කැලෑ කපුවොත් මොකද වෙන්නේ? වාතාශ්‍රය නැති වෙනවා. එහෙනම් පැහැදිලි. ඒතර ආර්ථික තිරසර බව හදනකොට තියෙන සම්පත් පුළුවන් තරම් අඩුවෙන් පරිභෝජනය කරලා වැඩි ප්‍රතිලාභයක් ගන්න විදියට කටයුතු කරන්න ඕනේ. එතකොට අනාගත මිනිස්සුන්ට සම්පත් ඉතිරි කරන්න පුළුවන්. හරි. ඊළඟට බලන්න ඔන්න මේ කරුණ ලෝකයේ පුරා සිටින ජනතාවගේ දුප්පත්කම නැති කිරීම, උසස් ජීවන තත්ත්වයක් තහවුරු කිරීම මගින් වර්තමාන අනාගත පරම්පරාවේ සෞභාග්‍ය ආරක්ෂාව සැලසීම හා ආර්ථික ක්‍රියාකාරකම් වල යෙදී ධනය උපයමින් හොඳ ජීවන තත්ත්වයක් ලැබීමට ජනතාව බලවන්ත කිරීම මෙහිදී වැදගත් වේ. ඊළඟ කරුණ තරඟකාරී වෙළඳපොළ මේ සඳහා වැදගත් වන අතර සෑම දිනාටම දැරිය හැකි මිලකට පරිසර හිතකාමී නිෂ්පාදන බිහි කිරීම තුළින් තිරසර ආර්ථික සංවර්ධනයක් ළඟා කර ගැනීම අපේක්ෂා කරේ. හැමෝටම ගන්න පුළුවන් මිලට බඩු මුදල් දෙන්න ඕනේ කියලා කියන්නේ. පරිසරයත් රැකගැනීම. ඊළඟට තුන්වෙනි කරුණ සම්ප්‍රදායිකව ආර්ථික වර්ධනය යනු දල දේශීය නිෂ්පාදිතයේ වර්ධනයයි. අපි ආර්ථික සංවර්ධනය කියන්නේ සම්ප්‍රදායිකව දල දේශීය නිෂ්පාදනය වැඩි කරන එක. රයිට්. ඊළඟට බලන්න පරිසර තිරසර ආරක්ෂණය කියන්නේ මොකක්ද? බලන්න. පරිසර තිරසර ආරක්ෂණයේදී ස්වභාවික පරිසරය නොනසා ඵලදායී වෙනස්කම් කිරීම කරනුයේ කෙසේද යන්න පිළිබඳව සැලකිලිමත් වී අනාගත පරපුර වෙනුවෙන් ගෝලීය පරිසරය ආරක්ෂා කිරීම සඳහා වන මානව ක්‍රියාකාරකම් අපේක්ෂා කරේ. අනිකේනවා පරිසරය නොනසා පරිසරය විනාශ කරන්නේ නැතුව ඊතා ඵලදායී වෙනස්කම් කිරීම කරනුයේ කෙසේද යන්න පිළිබඳවයි සලකන්න ඕනේ. ගස් කොළන් කපන්න නැතුව ඒව විනාශ කරන්න නැතුව කොහොමද අපි ආර්ථික දියුණුවක් ගන්නෙ? ඒකයි මෙතන සලකා බලන්න ඕනේ. බලන්න ඊළඟට කියනවා. පෘථිවි ගෝලය තුල අපට ඇත්තේ සීමිත සම්පත් ප්‍රමාණයකි. පෘථිවි තලයේ ජීවත් වන සියලු දෙනාටම පිරිසිදු වාතයේ ජලය වාසය කිරීමට සුදුසු භූමියක් මෙන්ම ප්‍රමාණවත් ආහාර නිපදවා ගැනීමට සාරවත් වූ පොළවක්ද පැවතිය යුතුය. මූලික මිනිස් අවශ්‍යතාව වන වාතයේ ජලය ආහාර හා නිවාස යන ආදිය ගුණාත්මක භාවයෙන් පැවතීම හා ඒවා ආරක්ෂා කර ගැනීමෙන් පවත්වාගෙන යාම මගින් මූලික මිනිස් අවශ්‍යතාව සපුරාලීම පරිසර තිරසර ආරක්ෂණයේදී අපේක්ෂා කෙරේ. ඊළඟ කරුණ බලන්න. එනම් වර්තමානයේ මතු ඇති ගෝලීය උෂ්ණත්වයේ වැඩිවීම, වනාන්තර විනාශය, සාගරවල සීමාව ඉක්මවා මසුන් මැරීම වැනි අහිතකර ප්‍රතිඵල ගැන අවධානය යොමු විය යුතුයි. අද තියෙන පරිසර විනාශයන් ගැන මේ කියන්නේ ඒවා වළක්වන්න ඕනේ කියලා කියන්නේ. මිනිස් අවශ්‍යතා සපුරාලීම සඳහා ස්වභාවික සම්පත් පරිසරයෙන් උකහාගත යුතුය. මෙහිදී නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි ස්වභාවික සම්පත් නැවත ප්‍රතිස්ථාපනය කිරීමට ස්වභාව ධර්මයට ඇති හැකියාවට වඩා අඩු වේගයකින් මිනිසා විසින් පරිභෝජනය කිරීම මගින් පාරිසරික තිරසර බව ආරක්ෂා කළ හැකි වේ. දැන් අපි දන්නවා අපේ පරිසරයේ තියෙන සමහර සම්පත් අපි ඉගෙන ගත්ත පළවෙනි පාඩමේදී හිඟ ප්‍රතිපූර්ණය කරන්න බැරි ඒවා. ප්‍රතිපූර්ණය කරන්න බැරි හිඟ සම්පත්. ඒතර දැන් උදාහරණ මොනවාද මේ යපස්, මිනිරන්, බොරතෙල් වගේ ඒවා. ඒතර අපි පරිභෝජනය කරනකොට ඒවා එතන නැවත ජනිත වෙන්නේ නැහැ. වෙනවනම් විශාල වසර ගණනාවක් ගන්නවා. එහෙනම් මෙතන කියන්නේ මොකද්ද? ඒ ජනිත වෙන්න ගත වෙන කාලයට වඩා අඩු කාලයක් අඩු ප්‍රමාණයෙන් අපි පරිභෝජනය කරා නම් හරි. අපි හිතමුකෝ අවුරුද්දකට ඒකක නිෂ්පාදනය කරන්න කියන්නේ ස්වභාව ධර්මයෙන් යම්කිසි ද්‍රව්‍යයක් පරිසරයට එකතු කරන්නේ අවුරුද්දට 100යි කියලා. එහෙනම් අපි පාවිච්චි කරන්න ඕනේ අවුරුද්දට 100ට වඩා අඩුයි. එතකොට මොකද වෙන්නේ? හැමදාම ඉතුරු වෙනවනේ. අනාගතය සඳහා ඉතුරු වෙනවා. නිකන් මෙහෙම හිතමුකෝ බොරතෙල් ලිඳක
ස්වභාවිකවම බොරතෙල් ලිඳක ලීටරයක් අවුරුද්දකට ලීටර් 100යි හැදෙන්නේ කියලා හිතන්නකෝ. ස්වභාවික බොරතෙල් ලිඳක ස්වභාව ධර්මයා විසින්ම වසරකට තෙල් ලීටර් 100 හැදෙන්නේ කියලා නිකන් හිතමු සරලව. එහෙනම් අපි මේ වසරකට 100 ගානේ නම් හැදෙන්නේ අපි පරිභෝජනය කරන්න ඕන වසරකට 100ට වඩා අඩුවෙන්. එතකොටනේ හැමදාම මේ තෙල් ඉතිරි වෙන්නේ. දැන් මේ වසරේ අපි 100ක් නම් හැදුනේ 80ක් පාවිච්චි කරලා 20ක් ඉතුරුයි. ලබන වසරෙත් 100ක් හැදුනොත් අපි 80ක් පාවිච්චි. එතනත් 20 අතර ගිය අවුරුද්ද 20යි ඊළඟ අවුරුද්ද 20යි ඊළඟ අවුරුද්දේ එන්න තෙල් ඉතුරු වෙනවා. හැබැයි අපි 100ක් හැදෙනකොට අපි 120ක් ගන්න හැදුවොත් මොකද වෙන්නේ? මදි. අනාගතයටත් මදි අපිටත් මදි. ඒකයි මෙතන කිව්වේ මෙහිදී නැවත ප්‍රතිස්ථාපනය කළ නොහැකි ස්වභාවික සම්පත් නැවත ප්‍රතිස්ථාපනය කිරීමට ස්වභාව ධර්මයට ඇති හැකියාවට වඩා අඩු වේගයකින් මිනිසා විසින් පරිභෝජනය කිරීම මගින් පාරිසරික තිරසර බව ආරක්ෂා කළ හැකියි කියලා. ඊළඟට සමාජ තිරසර සංවර්ධනය. අනාගත පරම්පරාවේ අවශ්‍යතා උල්ලංඝනය නොවන පරිදි වර්තමාන ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම මගින් මානව සංවර්ධනය ඇති කිරීම සමාජ තිරසර සංවර්ධනයෙන් අපේක්ෂා කෙරේ. තිරසර අනාගතයක් තහවුරු කිරීමට නම් ජනතාවගේ අවශ්‍යතා හා උවමනා මානව සාධාරණව ඔවුන්ට සපුරාගත හැකි විය යුතුය. එනම් මිනිස් අවශ්‍යතා හා උවමනා ඉහළ ප්‍රමිතියකින් යුතුව ළඟා කරගත හැකි විය යුතුය. අතරම අන් අයගේ එම අයිතිය දුෂ්‍ය කිරීම හෝ උල්ලංඝනය කිරීම නොවිය යුතුයි. ඊළඟට කියනවා සමාජ තිරසර සංවර්ධනයේදී මෙම தත්ත්වය තහවුරු කිරීමට සමානාත්මතාව හැම මනුස්සයටම සමානව සලකන්න කියන එක. සමාජ ප්‍රාග්ධනය, සමාජ ඒකාබද්ධතාව, ප්‍රජා සහභාගීත්වය හා සංවර්ධනය, මානව හිමිකම්, සමාජ වගකීම්, සමාජ සාධාරණත්වය සමාජයේ සෑම පුද්ගලයෙකුටම ලබා දීම කෙරෙහි සැලකිලිමත් වීම අවධාරණය කෙරේ. බලන්න කියන්නේ මේ මානව හිමිකම් සුරක්ෂිත කරන්න කියන එක. හොඳයි. ඔය විදිහට අපිට ආර්ථික, පාරිසරික, සමාජීය තිරසර සංවර්ධනය වෙන්න ඕනේ ගැන අදහසක් ගන්න පුළුවන්. දැන් බලනවා තිරසර සංවර්ධනය සඳහා ව්‍යාපාරවලට දායක විය හැකි ආකාරය. ව්‍යාපාරිකයෝ කොහොමද දායක වෙන්නේ? මෙතන පැහැදිලිව තියෙනවා ඕගලන්ට. හොඳේ. කියනවා ව්‍යාපාර ආයතනද තම ව්‍යාපාරය හා එහි පාර්ශවකරුවන්ගේ අවශ්‍යතාව වමනා ළඟා කර ගැනීම සඳහා උපාය මාර්ග හා ක්‍රියාකාරකම් තේරීමේදී අනාගත අවශ්‍යතා සඳහා අවශ්‍ය වන මානව හා ස්වභාවික සම්පත් ආරක්ෂා කරමින් හා වැඩි දියුණු කරමින් කටයුතු කළ යුතුය. එවිටය තිරසර ව්‍යාපාර භාවිතයක් බවට පත්වේ. තිරසර සංවර්ධනයේ යථාර්ථයක් බවට පත් කර ගැනීම එක් ව්‍යාපාර ආයතනයකට පමණක් හොඳකලාව කටයුතු කරමින් කළ නොහැකි වන අතර ඒ සඳහා පාරිභෝගිකයන් ඇතුළුව සමස්ත ලෝක ආර්ථික ප්‍රජාවම ක්‍රියාකාරීව දායක විය යුතුයි. දෙවිපුතේ මෙතනදී කියන්නේ මේකයි. තිරසර සංවර්ධනයක් ඇති කරන්න නම් මේ ලංකාවේ අපි විතරක් මේක කරලා හරියන්නේ නැහැ. ලංකාවේ එක ව්‍යාපාරිකයෙක් විතරක් කරලා මේක හරියන්නේ නැහැ. ඒ කියන්නේ මේ ලංකාවේ ඉන්න සියලුම දෙනා ව්‍යාපාරිකයෝ වශයෙන් වගේම මිනිස්සු ඒ වගේම ලංකාවේ අපි හැමෝම විතරක් නෙමේ මුළු ලෝකවාසී සියලුම දෙනා මේක කරන්න ඕනේ කියන එකයි. මොකද දැන් මේ වායුගෝලය කියන එක ලංකාවේ අපිට විතරද තියෙන්නේ? නෑනේ. ඒතර අපි වාත දූෂණය කරොත් ලෝකේ අනිත් අයට මේක බලපාන්නේ නැද්ද කියලා හිතන්නකෝ. මොකද මේ වායුගෝලේ කාටත් යම් මේ පෘථිවිය කැරකෙනවනේ. කැරකෙනකොට ඒ වායුගෝලේ අනිත් රටවල් වල අයටත් විඳින්න වෙනවා. ඒ නිසා ලෝකේ අපි කාටත් මේක පොදු දෙයක්. හැමෝම එකතු වෙලා මේක කරන්න ඕනේ. ඉතින් ඒ වෙනුවෙන් අද ලෝක සංවිධානත් බිහි වෙලා තියෙනවා. අපිට මේ පාඩම ඉගෙන ගන්න පුළුවන්. මිහිකත සමුළුව කියන ආයතනය හැදිලා තිනවා. එක්සත් ජාතීන්ගේ සංවිධාන රටවල් එකතු වෙලා අපි ගැනත් බලමු. රයිට් වෙන්නේ නම් ඒ ආර්ථික මේ තිරසර බව ඇති කරනකොට ව්‍යාපාරිකයෝ දායක වෙනකොට කරන දේවල්. ඒක අපි කොටස් 3 යටතේම වෙනම තියෙනවා. දැන් ඔන්න ආර්ථික තිරසර බව සඳහා ව්‍යාපාරවල දායකත්වය. ව්‍යාපාරයක් ආර්ථික තිරසර බව වෙනුවෙන් කටයුතු කරන විට අවධානය යොමු කළ යුතු කරුණු. කියන්නේ ආර්ථික තිරසර බව හදන අරමුණින් ව්‍යාපාරිකයෙක් ඉන්නවනම් එයා මොනවද අවධානය යොමු කරන්න ඕන කරුණු. මෙන්න මේවා ගැන තමයි සැලකිලිමත් වෙන්න ඕනේ. ආර්ථික වර්ධනය හා ස්ථායීතාව. පුළුවන් තරම් ආර්ථික වර්ධනය ඇති කරන්න ඕනේ. වගේම ස්ථාවර වෙන්න ඕනේ. කාර්යක්ෂමතාව. කියන්නේ පුළුවන් තරම් සම්පත් භාවිතය අඩු කරන්න ඕනේ. නිමෙවම වැඩි කරන්න ඕනේ. ඒකයි. තරංගකාරීත්වය. සාධාරණ තරංගයක් ඇති කරගන්න ඕනේ. නිෂ්පාදනය හා පරිභෝජනය අතර සම්බන්ධය. සේවා නියුක්තිය ජොබ් දැඩි කරන්න ඕන. අන්තර්ජාතික වෙළඳාම ගැන හිතන්න ඕන.
හොඳයි. ඒ සලකන කරුණුනේ. එහෙනම් මොනවද ඒගොල්ලන්ට ගන්න පුළුවන් ක්‍රියාමාර්ග මේ ආර්ථික වර්ධනයට? ව්‍යාපාරිකට ආර්ථික තිරසර බව තහවුරු කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග. උඩින් කිව්වේ සලකා බලන කරුණු දැන් තියෙන ගත යුතු ක්‍රියාමාර්ග. එන බන් රැකියා නිර්මාණය කරන්න ඕනේ. කුසලතා බල ගන්නවන්න ඕනේ. සම්පත් කාර්යක්ෂමව භාවිතය, ප්‍රාග්ධනීය කාර්යක්ෂමව භාවිතය, අවදානම් කළමනාකරණය, ආර්ථික වර්ධනය බල ගැන්වීම, පාර්ශවකරුවන්ගේ ප්‍රතිලාභ වර්ධනය, දේශීය ආර්ථික වර්ධනය සඳහා ආයෝජනය, නවෝත්පාදන හඳුන්වා දීම, නවෝත්පාදන කියන්නේ නව නිෂ්පාදන කියන එක, තාක්ෂණය දියුණු කිරීම, ආයතනයේ යටිතල පහසුකම් සංවර්ධනයට දායක වීම, සේවක සුබ සාධනීය සලසන එක, හුවමාරුවා ගනුදෙනු ක්‍රියාවලිය දියුණු කිරීම, නිෂ්පාදන ක්‍රියාවලිය දිරිගැන්වීම. මෙවැනි ක්‍රියාකාරකම් ටිකක් ව්‍යාපාරිකයෝ කරන්න ඕනේ ආර්ථික සංවර්ධනයට දායක වීම සඳහා. රයිට්. ඊළඟට තියෙනවා පාරිසරික තිරසර බව සඳහා ව්‍යාපාරවල දායකත්වය. ඒතර පරිසරය සංවර්ධනය කරන්න ව්‍යාපාරිකයෝ දායක වෙන්නේ කොහොමද? රයිට්. එතනදී තියෙනවා මුලින්ම සැලකිල්ලට ගත යුතු සාධක ටික. මොනවද සැලකිල්ලට ගත යුතු සාධක? right? සම්පත් පරිභෝජනය ගැන සලකන්න ඕනේ. අමුද්‍රව්‍ය අපද්‍රව්‍ය කළමනාකරණය ගැන සලකන්න ඕනේ. අවදානම් කළමනාකරණය ගැන සලකන්න ඕනේ. දැන් බලමු මොනවද ව්‍යාපාරිකයන්ට පරිසර තිරසර භවය සඳහා ගත හැකි ක්‍රියාමාර්ග ක්‍රියාකාරකම් නැති ස්වභාවික සංස්කෘතික උරුමයන් සුරකීම ව්‍යාපාරයකට පාරිසරික තිරසර බව තහවුරු කිරීමට කළ හැකි ක්‍රියාකාරකම් මොනවද? පරිසරිතකාමී දෑ මිලට ගැනීම පුළුවන් තරම් පරිසරයට හානි නොවන දේවල් ගන්න බලන්න ඕනේ. පරිසර දූෂණය නොවන දේවල් ඇසුරුම් වගේ දේවල් අනිකුත් ද්‍රව්‍ය පරිසරයට හානි නොවන. දෙක නිෂ්පාදන ක්‍රියාවලියේදී අමුද්‍රව්‍ය බල ශක්තිය ජලය වැනි සම්පත් සුරකිමින් කටයුතු කිරීම. පුළුවන් තරම් සම්පත් නාස්ති කරන්න හොඳ නැහැ. විදුලි බලය නාස්ති කරන්න හොඳ නැහැ. ජලය වගේ සම්පත් නාස්ති කරන්න හොඳ නැහැ. ඊළඟට අපද්‍රව්‍ය කළමනාකරණයේදී 3R 4R 5R සංකල්ප භාවිතය. අපි ඉස්සරහට තියෙනවා 3R 4R 5R අපි එතනදී බලමු. ඒ කියන්නේ ඉවත ලැබෙන දේවල් කොහොමද කළමනාකරණය කරන්නේ? 3R කියන්නේ කරුණු 3ක්. R එකෙන් පටන් ගන්න කරුණු 3ක්. 4R කියන්නේ එතන කරුණු 4ක්. 5R කියන්නේ එතන කරුණු 5ක්. සලකිල්ලට ගන්නවා. ඒතර ඒ ගැන ඉස්සරහට තියෙනවා. එතනදී අපි බලමු. පරිසර හිතකාමී ප්‍රවාහන ක්‍රම භාවිතය. පරිසරයට හානිකර නොවන ප්‍රවාහන ක්‍රම. ඒ නිසා තමයි පුතේ අද ඇවිල්ලා තියෙන හයිබ්‍රිඩ් එක තවත් දියුණුලා විදුලි මෝටර රථ ඉලෙක්ට්‍රික්. ඒතර දුම් පිට වෙන්නේ නැහැ, පෙට්‍රල් ඩීසල් භාවිතය නැහැ. ඒක. ඊළඟට අන්තරාකාරී ද්‍රව්‍ය සුරක්ෂිතව භාවිතා කිරීම. අර විනාශකාරී වෙන දේවල්, අවියායුධ වගේ වට, පරමාණු බලය වගේව බොහොම සුරක්ෂිතව භාවිතා කරන්න ඕනේ. ජලය වාතය පස දූෂණය අඩු කරන්න ඕනේ. පුළුවන් තරම් ජලය වාතය පස දූෂණය කරන්න නැතුව වැඩ කරන්න. ජෛව විවිධත්වය පස දූෂණය අඩු කිරීම. ඒ කියන්නේ ගස් කොළන් කපන්න නැතුව කටයුතු කරන එක සුරකීමට කටයුතු කරන්න ඕනේ. පාරිසරික නීති රීති වලට අනුගතව කටයුතු කරන්න. පරිසරයට හානි කර නොවන විදිහට කටයුතු කරන්න. පරිසර සංරක්ෂණය. පරිසර හිතකාමී කටයුතුවලදී රජය හා රාජ්‍ය නොවන ආයතන සමග එක්ව කටයුතු කරන්න ඕනේ. සූර්ය ශක්තිය වැනි පරිසර හිතකාමී බල ශක්ති භාවිතා කරන්න ඕනේ. ඉතින් අද ඒ නිසා තමයි ගොඩක් ව්‍යාපාරිකයෝ තමන්ගේ ව්‍යාපාරවල නිෂ්පාදනයේට ගොඩක් මේ සූර්ය පැනල් හදලා වහල උඩ කර්මාන්තශාලාවේ වහල උඩින් සූර්ය බල පද්ධතියක් හදලා අද එතනින් තමන්ගේ විදුලි බලය සපයගෙන කටයුතු කරනවා අපිට දකින්න ලැබෙනවා. ඉතින් උන් වගකීම් ඉෂ්ට කරමින් පවතිනවා ගොඩක් ව්‍යාපාර. රයිට්? සමාජ සංස්කෘතික තිරසර බව සඳහා ව්‍යාපාරවල දායකත්වය. සමාජ සංස්කෘතික. රයිට්. එතනදී බලමු අවධානය යොමු කරන්න ඕන කරුණු තමයි මුලින්ම තියෙන්නේ. ව්‍යාපාර ආයතන සමාජ සංස්කෘතික තිරසර බව තහවුරු කිරීම සඳහා කටයුතු කිරීමේදී අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද? ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීම ගැන, ජනතාවට සමාන අවස්ථා සැපීම ගැන, සමාජ ඒකාග්‍රතාව ඇති කිරීම ගැන, ජාත්‍යන්තර සහභාගීත්වය ලබා ගැනීම පිළිබඳව, මානව ප්‍රාග්ධනය නඩත්තු කිරීම පිළිබඳව, දේශීය සංස්කෘතිය සම්ප්‍රදායන් හා සිරිත් පිරිත් ආරක්ෂා කිරීම පිළිබඳව, සංස්කෘතික පරිසරය සුරකීම පිළිබඳව, දුගී බව අවම කිරීමට කටයුතු කිරීම වගේ දිරිඳු ප්‍රජාව පිළිබඳ, සේවක සමදතා පිළිබඳව සැලකිලිමත් වෙන්න ඕන. එහිදී ඔවුන් කටයුතු කරන්න ඕනේ කොහොමද? ව්‍යාපාරයකට සමාජ සංස්කෘතික තිරසර බව තහවුරු කිරීමට ගත හැකි ක්‍රියාමාර්ග මොනවද? අර උඩින් කිව්වේ සලකා බලන කරුණු දැන් තියෙන්නේ ගත යුතු ක්‍රියාමාර්ග මොනවද? මානව විවිධත්වයට ගරු කරමින් කටයුතු කරන්න ඕනේ. අපි දන්නවා අපේ සමාජයේ තියෙන මානව විවිධත්වයක්. සිංහල, දෙමළ, මුස්ලිම්, සඳ ඔවුන්ගේ හුරු පුරුදුකම් වෙනස්.
ඒවට ගරු කරන්න ඕනේ අපි. එතකොට මේ ප්‍රශ්න ගොඩක් නැති වෙනවා. ඊළඟට මානව අයිතිවාසිකම් සුරකීමට දායක වීම. මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරන දායක වෙන්න ඕනේ. සමානාත්මතාවයෙන් යුතුව කටයුතු කිරීම හා සම අවස්ථා සැපීම. කාටත් සම අවස්ථා දෙන්න ඕනේ. අධ්‍යාපනයේ සෞඛ්‍ය ප්‍රවාහන ආදී අත්‍යවශ්‍ය පහසුකම් සඳහා දායක වෙන්න ඕනේ. සමාජ රක්ෂණ කටයුතු වලට දායක වීම. සංස්කෘතික විවිධත්වයට ගරු කිරීම හා සුරකීමට දායක වීම. නීතිය හා සාමය සුරකීමට දායක වීම. ඔන්න ව්‍යාපාරිකයෝ කොහොමද සමාජ සංස්කෘතික පරිසරය වෙනුවෙන් කරන්න ඕන ක්‍රියාකාරකම්. හොඳයි. එහෙනම් පැහැදිලි ඔයගලන්ට මේ තිරසාර සංවර්ධනය වෙනුවෙන් සමාජීය වශයෙන්, පාරිසරික වශයෙන් සහ ආර්ථික වශයෙන් කටයුතු කරන්න ඕනේ ව්‍යාපාර. ඒ ගැන අපි ඔන්න ඉගෙන ගත්තා. මේ කරුණු හොඳට පාඩම් කරගන්න දරුවනේ. හොඳයි. අර උඩ තිබුණා පාරිසරික තිරසර බව ඇති කරනකොට පිළිපදිනා වූ යම් යම් සංකල්ප කීපයක් ගැන. ඔන්න එකක් ගැන අපි කතා කරනවා. තිරසර සංවර්ධනය සඳහා ව්‍යාපාරවල නූතනයේදී භාවිතා වන තිරසර බව සඳහා වූ 4R සංකල්පය. 4R කියලා කියන්නේ මම කිව්වා කරුණු 4ක් ගැන වර්තමානයේ ව්‍යාපාරිකයෝ පොළඹවනවා රජයේ විසින්. මොනවද මේ කරුණු 4? මේ 4ම ඉංග්‍රීසි වචනවල මුල් ලකුණු පටන් ගන්න R වලින්. ඒ නිසා තමයි මේක 4R කියන්නේ. right. recycle කියන්නේ ප්‍රතිචක්‍රීකරණය. ඊළඟට තියෙනවා මාතෘකාව අපි එතනදී බලමු. ඊළඟට reuse නැවත භාවිතා කිරීම. ඊළඟට තියෙනවා reduce භාවිතය අඩු කරන එක. replace නැවත ස්ථාපිත කිරීම සංකල්පතර. ඔන්න 4R. recycle, reuse, reduce, replace. මෙන්න මේ කරුණු 4 ව්‍යාපාරිකයෝ පිළිපැද්දොත් අපේ පරිසර දූෂණය වෙන එක ගොඩාක් ආරක්ෂා කරගන්න පුළුවන්. අපි ඒ ගැන දැන් ඊළඟට බලමු. right. මුලින් අපි නෝට් එක පොඩ්ඩක් කියවලමු මේකේ. නූතන සමාජයේ නිෂ්පාදනා පරිභෝජන ක්‍රියාකාරකම් නිසා දිනකට දැරිය නොහැකි ප්‍රමාණයකින් අපද්‍රව්‍ය එකතු වීම ගෝලීය ප්‍රශ්නයක් බවට පත් වී ඇත. ඒ කියන්නේ කැලි කසල පරිසරය තුළ එකතු වෙනවා වැඩි. මතකයිනේ අපිට කුණු කඳු ලංකාවේනේ නාය යන තරම් හිතයන් තාමත් තියෙනවා. එබැවින් නිෂ්පාදනයේදී පරිභෝජනයේදී හා අපද්‍රව්‍ය කළමනාකරණයේදී 4R සංකල්පය භාවිතය තුළින් තිරසර සංවර්ධනය සාක්ෂාත් කර ගැනීමට උත්සාහ ගැනීම ලෝක මට්ටමින් අවධානයට යොමු ඇත. අද ලෝකෙම කතා කරනවා. එම 4R නියෝජනය කරන්නේ කොහොමද? right. පැහැදිලි කරා. recycle ප්‍රතිචක්‍රීකරණය කිරීම, reuse නැවත භාවිතා කිරීම, reduce භාවිතය අඩු කිරීම, replace නැවත ස්ථාපිත කිරීම. හොඳයි. දැන් අපි 4 ගැන සාකච්ඡා කරන්න යන ප්‍රතිචක්‍රීකරණය කිරීම රීසයිකලින්. දුවපුතේ ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ මොනවද? අපි කුණු ගොඩට දාන දේවල්, ඒ කියන්නේ ඉවතලන දේවල් යොදාගෙන නැවතත් වෙනත් භාණ්ඩ හදනවා නම් අන්න ප්‍රතිචක්‍රීකරණය. ඉවතලන දේ යොදාගෙන වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කිරීමට කියනවා ප්‍රතිචක්‍රීකරණය. මොන උදාහරණ අපි බලමු. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ කඩදාසි ගෙවල් වලින් විසි කරන කඩදාසි එකතු කරනවා. අන්න ඒවා එකතු කරන් ගිහිල්ලා නැවතත් ඔය කාඩ්බෝඩ් වගේ දේවල් හදනවා. ඊළඟට වීදුරු කටු. අර කැඩුනම බිඳුනම වීදුරු කටු. ඒව ටික අර බෝතල් පත්‍රකාරු කියලා ඉන්නේ වීදුරු කටු එකතු කරන්නේ. ඒගොල්ලෝ ඒවා එකතු කරන් ගිහිල්ලා දුන්නම නැවතත් ඒවා උණු කරලා නැවත වීදුරු හදනවා. ඊළඟට යකඩ, පරණ යකඩ, ප්ලාස්ටික් ඒවා එකතු කරන් ගිහිල්ලා දුන්නම ඒ වලින් නැවත යකඩ හදනවා, ප්ලාස්ටික් හදනවා. එහෙනම් බලන්න ප්‍රතිචක්‍රී අර ඉවතලන දේ යොදාගෙන නැවත වෙනත් භාණ්ඩ හදනවා නම් ප්‍රතිචක්‍රීකරණය කියලා අපි හඳුනා ගන්නවා. බලන්න. ඔන්න අපි පැහැදිලි කිරීම බලමු. ප්‍රතිචක්‍රීකරණය කිරීමේ මෙහිදී අපද්‍රව්‍ය වෙන්කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම සිදුවේ. මෙහිදී ද්‍රව්‍යවල පවතින භෞතික තත්ත්වය වෙනස් කිරීමට ලක් කෙරේ. ප්‍රතිචක්‍රීකරණය දෙආකාරයකට නිමවුම් ලැබෙනසේ සිදු කර හැකියි. ආකාර දෙකකට වෙනවා. එකක් අඩු වටිනාකමක් ඇති අමු ද්‍රව්‍ය ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදිත බවට පත් කිරීම. අර දැන් ඉවතලන දේ වල අගේ අඩුයි. හැබැයි ඒක භාවිතා කරලා හදන නිෂ්පාදනය අගේ වැඩි කරනවා. උදාහරණ දැන් පිදුරු අරන් ගිහලා කඩදාසි හදන පිදුරු වල මිල අඩුයි. හැබැයි කඩදාසි මිල වැඩි.
දෙවෙනි එක තමයි ඉහළ වටිනාකමක් ඇති නිෂ්පාදිත අඩු වටිනාකමක් ඇති අමුද්‍රව්‍ය බවට පත් කරනවා. ඒ කියන්නේ කැලි කසලවල වටිනාකම බැලුවොත් ඉතා වැඩි. හැබැයි ඒ වලින් හදන භාණ්ඩවල මිල අඩුයි. උදාහරණ ජපානයේ භාවිතයෙන් ඉවත් කරන වාහන තලා යකඩවලට බවට පත් කරනවා. ජපානයේම ඔය කියනවා මේ වාහන හැප්පුණාම ඒ වගේ වල ඒවා ඔක්කොම සම්පූර්ණයෙන් අයින් කරනවලු. අයින් කරලා ඒගොල්ලෝ අලුත් එකක් ගන්නවා. එතකොට බලන්න වාහනයක් කියන්නේ නේ අපේ රටේ ලොකු ගානන්නේ. එතකොට අර වාහනේ කෙලින්ම අයින් කරා එක දෙන්නේ යකඩ බඩු වලට. ඒතර වාහනේ මිලට වඩා යකඩවල මිල අඩුයිනේ. ගන්නකොට. අන්න ඒතර ඒකයි. ඒතර වාහනේ මිලට මිල වැඩි. හැබැයි ඒක ප්‍රතිචක්‍රීකරණයට දෙනකොට අඩු වගේක් තමයි වෙන්නේ. ඒ වගේ. right. ඔය දෙවිදියට ප්‍රතිචක්‍රීකරණය වෙන එකක් ඉවතලන දෙයගේ අඩුයි. ඒක අරන් හදන දෙයගේ වැඩි. තව එකක් ඉවතලන දෙයගේ වැඩි. හැබැයි ඒකින් අරන් හදන අනිත් භාණ්ඩේ මිල අඩුයි. පැහැදිලි? ඊළඟට නැවත නැවත භාවිතා කිරීම reuse. ඔව්. අපි ඉවතලන දේ කුණු ගොඩට දාන්න නැතුව ඒක ආයි භාවිතා කරනවා. උදාහරණයක් ගත්තොත් දැන් ප්ලාස්ටික් බෝතල්. ප්ලාස්ටික් බෝතලේ කුණු ගොඩට දාන්නේ අපි මේ ප්ලාස්ටික් බෝතලෙම නැවත වතුර පුරවනවා. ප්ලාස්ටික් බෝතලේ කුණු ගොඩට දාන්න නැතුව ඒ ප්ලාස්ටික් බෝතලේ කපලා මල් පැල හිටවනවා. එළවලු පැල හිටවනවා. අන්න නැවත නැවත භාවිතා කිරීම. right? මානික නිෂ්පාදන කාර්යයේදී පරිභෝජන කාර්යයේදී නැවත නැවත භාවිතා කළ හැකි දේ යොදා ගැනීම මින් අදහස් කෙරේ. නිදසුන් කෑම උතන පොලිතීන් ෂීට් ලන්ච් ෂීට්ස් වෙනුවට කෑම පෙට්ටියක් ගන්නවා. එතකොට ලන්ච් ෂීට් නම් කුණු ගොඩට දාන එක ලන්ච් බොක්ස් එක ගත්තොත් හැමදාම අපි එකේ නැවත නැවත කෑම ගෙනිනෝ. අර හොඳ වතුර බෝතලයක් ගත්තොත් හැමදාම අපිට වතුර ගෙනියන්න පුළුවන් ඒකේ. එකම බෝතලයයි. right. ඊළඟ රේඩියෝස් භාවිතය අඩු කිරීම. එතකොට අපිට මෙතනදි කරන්න පුළුවන් තරම් අපි ඉවතලන ප්‍රමාණය අඩු කරන්න කටයුතු කරන එක. right? උදාහරණයක් විදිහට දැන් අපි ගත්තොත් ඇසුරුම් ලෙස ඉටි භාවිතා කරන්න නැතුව කාඩ්බෝඩ් වගේ දේවල් පාවිච්චි කරනවා. එතකොට කුණු ගොඩට යන්නේ නැහනේ. කාඩ්බෝඩ් වගේ වලින් තව දේවල් හදන්න ගන්නවා. එතකොට ඉවතලන ප්‍රමාණය පුළුවන් තරම් මොකද වෙන්නේ? අඩු වෙනවා. තව පුළුවන් කොම්පෝස්ට් පොහොර හදාන්න. එතකොට ඉවතලන දේ කුණු ගොඩේ යන්නේ ඒ වලින් පොහොර හදලා අපි මේ පාවිච්චි කරන. එතකොට අර භාවිතය අඩු වෙනවා. ඒ වගේ. right? ප්ලාස්ටික් දේවල් භාවිතා කරන එක අඩු කරා නම් දි รา පත් වෙන්නේ නැති දේවල් භාවිතා කරන එක අඩු කරන එක. අන්න ඒකත් එක ක්‍රමයක්. බලන්න මින් අදහස් කරන්නේ පරිසරයට මුදා හරින අපද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමයි. නිෂ්පාදනය හෝ පරිභෝජනය සඳහා යොදා ගන්නා ද්‍රව්‍ය වලින් ඉවතලන ද්‍රව්‍ය ප්‍රමාණය අඩු කිරීමෙන් මෙම කාර්ය පහසු වේ. එසේම පරිසරයට අහිතකර දේ භාවිතයෙන් ඉවත් කිරීම, භාවිතය ප්‍රතික්ෂේප කිරීම, භාවිත නොකර සිටීම මගින් තිරසර සංවර්ධනයට දායක විය හැකිය. right? උදාහරණ තියෙනවා බලන්න. භාණ්ඩයක ඇසුරුම සඳහා දි รา පත් නොවන පොලිතීන් භාවිතා නොකර සිටීම. පානීය ජලය ප්ලාස්ටික් ඇසුරුම් වල නොදැමීම. right? නැවත ස්ථාපිත කිරීම. replace. right? දැන් මෙතනදී වෙන්නේ මොකද? අපි භාවිතා කරලා නැවත අපි එතන ඒ දේවල් ගොඩනගන්න කටයුතු කරන එක. භාවිතා කරනවා, භාවිතා කළා නැවත ඒක බිහි කරනවා. right? දැන් උදාහරණයක් විදියට ගස් කපනවා, ආයි හිටවනවා. මාළු අල්ලන් කනවා, ආයි මාළු බෝ කරලා දානවා. අන්න. නැවත ස්ථාපිත නැවත හදනවා. ස්ථාපිත කිරීම. බලන්න නිෂ්පාදන කටයුතු සඳහා භාවිතා කරන ස්වභාවික සම්පත් වලින් නැවත ස්ථාපිත කළ හැකි සම්පත් නැවත පරිසරය තුළ ස්ථාපිත කිරීමෙන් අදහස් වේ. උදාහරණ බලන්න නිදසුන්. වනයේ දැව අමුද්‍රව්‍ය ලෙස භාවිතා කරන ආයතනයක් වනවගා ව්‍යාපෘති ආරම්භීම, මත්ස්‍ය කර්මාන්තයේ දෙන ව්‍යාපාර මත්ස්‍ය සංවර්ධනය කිරීම. උතර ගස් කපනවා, ආයි හිටවනවා. මාළු අල්ලන් විකුණනවා, ආයි මාළු බෝ කරනවා. මෙන්න මේවා තමයි නැවත ස්ථාපිත කිරීම. ඉතින් ඔන්න 4R. right? ඔක තමයි 4R කියලා කියන්නේ. right. ව්‍යාපාර කටයුතු වල අහිතකර බලපෑම්. ව්‍යාපාර කටයුතු වල අහිතකර බලපෑම්. දැන් ව්‍යාපාර කටයුතු නිසා සිදුවන අහිතකර තත්ත්වයන් මොනවද? වැඩි ලාභ අපේක්ෂාවෙන් ගුණත්වයෙන් අඩු භාණ්ඩ අපනයනය කරනවා. භාණ්ඩ ලාභ වැඩි කරගන්න බාල බඩු අපනයනය කරනවා. එතකොට මොකද වෙන්නේ? ව්‍යාපාර වලට හානි වෙනවා. නේ? ජාත්‍යන්තරදී ප්‍රතික්ෂේප වෙනවා. ඊළඟට දැඩි තරඟකාරීත්වය තුළ පාරිභෝගිකින් රැවටීම. ව්‍යාපාරිකයෝ කරන තව අහිතකර වැඩක්. බොරු කියලා බඩු විකුණනවා. ඒක වැරදි.
සේවක සුබ සාධනය පිළිබඳ නැඹුරු අඩුවීම. මිනිසුන්ට වැඩ කරන සේවකයන්ට සලකන්නේ. කෙටියෙන් කිව්වොත් සලකන්නේ. අන්න ඒක වැරදි වැඩක්. ස්වභාවික සම්පත් අපතේ යන පරිදි නිෂ්පාදන කටයුතු කිරීම. ඒතර ස්වභාවික සම්පත් අපතේ යනවා කියන්නේ අන්න නිකම්ම තිරසර බව නැති වෙලා යනවා. ස්වභාවික පරිසර විනාශ වෙනවනේ. පරිසර දූෂණය වන පරිදි අපද්‍රව්‍ය මුදා හැරීම පරිසර දූෂණය. අප රටේ සමාජ සංස්කෘතියට නොගැලපෙන වෙළඳ දැන්වීම් නිර්මාණය කරනවා. ඒක සමාජ තිරසර සංවර්ධනයට හානියක්. අර විවිධ ලිංගික දේවල්, අසභ්‍ය දේවල් පාවිච්චි කරලා අනවශ්‍ය සම්බන්ධතා පෙන්නමින් මේ විදියට මේ දැන්වීම් හදනවනේ. ඒක වැරදි වැඩක්. අපේ රටේ සංස්කෘතියට ගැලපෙන දැන්වීම් හදන්න ඕනේ. අපි යුරෝපීය සංස්කෘතිය නෙමෙයි අපේ තියෙන්නේ ආසියානු සංස්කෘතිය, ශ්‍රී ලාංකීයට වෙනම සංස්කෘතියක්. ඒකට ගැළපෙන දැන්වීම් හදන්න ඕනේ. ඒකට ගැළපෙන විදියට අලෙවි කටයුතු කරන්න ඕනේ. ඒකයි මේ කියන්නේ. නමුත් දැන් අපි එතනින් එබ්බට යමින් යනව නේද? රයිට්? විවිධ දැන්වීම්. රයිට්. සමාජ සංස්කෘතියට නොගැලපෙන ඇඳුම් මෝස්තර නිර්මාණය. හරි වැදගත්. ඉතින් අද ඇඳුම් මෝස්තර බලන්න ලංකාවේ අඳින මිනිස්සු. ඉතින් ඒ නිසා එහෙම නෙමෙයි. සංස්කෘතිය ගැලපෙන්න ඕනේ. ඉතින් අපේ රට ගැන කතා කරනකොට වෙනම කතාවක්. මේ වීඩියෝ එකෙන් ඔය දාන්න ගියොත් එහෙම ඕගලන්ට වෙන වැඩක් නැති වෙනවා. මේවා තමයි වෙන්න ඕන දේවල්. නමුත් අපේ රටේ සම්පූර්ණ දැන් මේවා වලින් පිටව යන්නේ නේ. ඕගලන්ට ඒවා අත්දකින්න පුළුවන්. රයිට්. හොඳයි. අර මම කිව්වා දැන් මේ වෙනකොට මේ අර පරිසරයක තිරසර සංවර්ධනය කරන එක මේ තනි රටකට තනි පුද්ගලයෙකුට එක ආයතනයකට විතරක් කරන්න බැහැ කිව්වනේ. ඒතර මම කිව්වා ඒ වෙනුවෙන් අද මුළු ලෝකේම හැදිච්ච සංවිධාන තියෙනවා කියලා. අන්න ඒකේ තියෙන ප්‍රබලම සංවිධානය තමයි මිහිකත සමුළුව. right. මොකද්ද මිහිකත සමුළුව කියලා තියෙන්නේ? ඔන්න ලියා ගන්න මිහිකත සමුළුවට. පරිසරය හා සංවර්ධනය පිළිබඳ වූ පරිසරය හා සංවර්ධනය පිළිබඳ වූ පරිසරය හා සංවර්ධනය පිළිබඳ වූ එක්සත් ජාතීන්ගේ සම්මේලනය එක්සත් ජාතීන්ගේ සම්මේලනය මිහිකත සමුළුව ලෙස හැඳින්වේ. මිහිකත සමුළුව ලෙස හැඳින්වේ. right. බලන්න කියන පරිසරය හා සංවර්ධනය පිළිබඳ එක්සත් ජාතීන්ගේ සම්මේලනය මිහිකත සමුළුව. ඒ කියන්නේ එක්සත් ජාතීන්ගේ සංවිධානය කියන එක ඔයගොල්ලෝ අහලා තියෙනවනේ. ඒ සංවිධානය විවිධ අරමුණු වෙනුවෙන් රැස් වෙනවා. ඒගොල්ලෝ 1992 ජුනි 3 සිට 14 දක්වා පළවෙනිය බ්‍රසීලයේ රියෝ ද ජනේරෝ කියන නගරයේදී රැස් වුණා. මොකටද රැස් වුණේ? එකම අරමුණයි. මෙන්න මේ අරමුණ. මොකද්ද? මුළු ලෝකෙම පරිසරය හා සංවර්ධනය ගැන කතා කරන්න. එතකොට පරිසරය හා මුළු ලෝකෙම පරිසරය හා සංවර්ධනය ගැන පමණක් කතා කරන්න එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සියලුම රටවල් එකට එකතු වුණු ඒ සමුළුව තමයි මිහිකත සමුළුව. එතකොට ඒකේ පළවෙනිම සැසිය හමුව තිබුණේ 1992 ජුනි 3 සිට 14 දක්වා බ්‍රසීලයේ රියෝ ද ජනේරෝ කියන නගරයේදී. right. මේකට ප්‍රථමයෙන් රටවල් 178ක් සම්බන්ධ වෙලා තියෙනවා. මේකේ වැදගත්කම තමයි මෙදා මේ හමුවේදී ලෝකයේ තිබෙන ප්‍රධාන ගැටලු 4ක් ගැන කතා කරා. දැන් ඇත්තටම දැන් මේ 4න් යම් ගැටලු මේ වෙනකොට සිද්ධ වෙලා ඉවරයි. ඒ කියන්නේ ඉෂ්ට වෙලා. ඕගලන්ට ඔන්න දැන් බලන්න පුළුවන් කතා කරනකොට අපි ලියනකොට. හරි. අපි පළවෙනි කරුණ ලියාගමු. මොකද්ද එදා සාකච්ඡා කරපු පළවෙනි කරුණ? එකක් තමයි නිෂ්පාදන රටාවන් ක්‍රමවත්ව නිරීක්ෂණය කිරීම. නිෂ්පාදන රටාවන් ක්‍රමවත්ව නිරීක්ෂණය කිරීම. ඒ කියන්නේ ඒ අතීතයේදී ව්‍යාපාරිකයෝ භාණ්ඩ හදනවට වඩා අද වෙනකොට
ඒ නිෂ්පාදන කරන ක්‍රමය ගැන නිරීක්ෂණය කරන්න රජයන් කටයුතු කරනවා මේ සමුළුවෙන් පසු. ඒ ෆැක්ටරි වල කොහොමද භාණ්ඩ හදන්නේ? ඒවා පරිසර හානි කරද, හිත කරද, අහිත කරද? මේ දේවල් සොයා බලනවා මේ සමුළුවෙන් පස්සේ. මොකද එදා එක කතා කරපු නිසා. 2 විකල්ප බලශක්ති සෙවීම. විකල්ප බලශක්ති සෙවීම. විකල්ප බලශක්ති සෙවීම. එදා සාකච්ඡා කරා මේ විකල්ප බලශක්ති. දැන් ඔය 92 වගේ වෙනකොට ඇත්තටම වැඩිපුර ලෝකේ පාවිච්චි වෙන්නේ බොරතෙල්. බොරතෙල්. ඒ කාලවල කියමින් තිබුණා ඔන්න බොරතෙල් මේ 92 වගේ කාලේ ඔන්න තව අවුරුදු 50කින් ලෝකේ බොරතෙල් ඉවරයි. එහෙම කියලා හිටියා. දැන් බලන්න මේ වෙනකොටත් දැන් අවුරුදු කීයක් ඇවිල්ලාද? 2028ක්. 28ක්. එන තව 25ක ඔක ඉවරෙන්න බෑ නැහැ. එහෙම උනේ නෑ. ඇයි එදා ඒ සමුළුවෙන් පසු ගිහින් රටවල් වල සාකච්ඡා කරලා අද වෙනකොට විකල්ප බලශක්ති දැන් බොරතෙල් භාවිතය අඩු වෙනවා. ඇයි? සූර්ය බලය ඇවිල්ලා, සුළං බලය ඇවිල්ලා, රළ බලයෙන් විදුලි බලය හදනවා. අන්න. එතකොට දැන් මෝටර අත එහෙම මොනවද කාර්යක්ෂමතාවය වැඩි දැන් හයිබ්‍රිඩ් ගත්තොත් දැන් ඉස්සර ලීටරයකින් කිලෝමීටර් 10ක් 12ක් දුවන වාහනේ අද 25ක් 30ක් දුවනවා. එතකොට තෙල් භාවිතය අඩු වෙනවා. ඊළඟට විදුලි මෝටර අතේ ඇවිල්ලා. එතකොට තෙල් අවශ්‍යම නැහැ. අන්න ඒ වගේ දේවල් නිසා අර තෙල් පරිභෝජනය අඩු වුණා. අඩු වුණු නිසා අර ඉක්මනට ඉවරෙන්න තෙල් නිදි තව අනාගතයට පාවිච්චි කරන්න පුළුවන් වෙලා තියෙනවා. ඒ අර විදුලි බලයෙන් පාවිච්චි වෙන මෝටර අත වගේව එන්න ආවේ මේ 92කින් පස්සේ මේ සාකච්ඡාවල ප්‍රතිඵල විදියට. හොඳයි. තුන්වෙනි කරුණ ලියා ගන්න. වර්ධනය වෙමින් පවත්නා ජල හිඟය සම්බන්ධව අද ලෝකයේ ජලය එන්න අඩු වෙමින් යනවා. කියන්නේ ජල ගෝලය ගත්තොත් නම් ලොකුයි. මොකද මුහුදත් අයි තියෙන්නේ. හැබැයි බීමට ගන්නා ජලය එන්න ලෝකේ අඩු වෙගෙන යනවා. දැන් අපේ රටේ පරිසර දූෂණය කියන කරුණ නිසා බොන්න පුළුවන් ජලය අඩු වෙගෙන යනවා. ඒක ලෝකෙටම තියෙන ප්‍රබල ප්‍රශ්නයක්. අදටත් ඒක කතා කරමින් පවතිනවා. වතුර නාස්ති කරන්න එපා කියලා තමයි මාධ්‍ය වැඩසටහන් වලදීත් ලෝකෙත් රටෙත් දැන් කියන්නේ. රයිට්. අවසාන කරුණ එතන වාත දූෂණය අඩු කරගත හැකි වාත දූෂණය අඩු කරගත හැකි නවීන ප්‍රවාහන ක්‍රම සම්බන්ධව හොඳයි. එදා කතා කරා කොහොමද අපි වාත දූෂණය අඩු කරගන්න පුළුවන් වාහන කියලා. ඉතින් ඒ අනුව තමයි හයිබ්‍රිඩ් ආවා විදුලි බලයෙන් යන මෝටර අත ඇවිල්ලා තියෙනවා. ගුවන් යානත් දැන් එමින් පවතිනවා. පරීක්ෂණ මට්ටමේ තියෙනවා. හරි හොඳයි. එහෙනම් අපි අද අපේ මේ පාඩමේ අවසාන කොටසට එන්නේ. අද කොටසේ දැනට මම හිතන්නේ පැය එකමාරක් කිට් වෙන්න මේ වීඩියෝ එක. හොඳේ? රයිට්. මොකද මේ මිහිකත සමුළුවේදී ඇති කරගත් එකඟතාවයන්. මේ මිහිකත සමුළුවේදී දැන් ආවන රටවල් 176ක් 78ක් මේ 78 රටවල් එකඟ වුණා කරුණු තුනකට. එකක් කියෝතෝ සම්මුතිය කියන එකකට, ජෛව විවිධත්ව ප්‍රඥප්තියකට සහ ස්වභාවික පරිසර කලාප විනාශ වීමට හේතු වන මුදල් ඉපීමේ අරමුණින් කරන ක්‍රියාකාරකම් අවම කරලීමට විධිවිධාන සලස්වන්න මේ රටවල් එකඟ වුණා. ඒ එකඟතාවයද අපි කියෝතෝ සම්මුතිය කියන්නේ වැදගත් එකඟතාවයක්. රයිට්. මොකද්ද මේ කියෝතෝ සම්මුතිය කියලා අපි හඳුනාගන්නේ? රයිට්. ඔන්න ලියාගන්න. කියෝතෝ සම්මුතිය කියන එක. කියෝටෝ කියනවා, කියෝතෝත් කියනවා, ප්‍රශ්නයක් නැහැ කොහොම හරි. හොඳේ. පුද්ගලයන්ට අයත් ස්වභාවික භූමියක පරිසරය කෙලෙසන හෝ
සංස්කෘතික වශයෙන් නුසුදුසු. සංස්කෘතික වශයෙන් නුසුදුසු කිසිදු කටයුත්තක් කිසිදු කටයුත්තක් පවත්වාගෙන නොයන බවට කිසිදු කටයුත්තක් පවත්වාගෙන නොයන බවට මිහිකත සමුළුවට ඇතුළත් සමාජික රටවල් විසින් ඇති කරගන්නා ලද ගිවිසුම වේ. අනබාන කියනවා පුද්ගලයන්ට අයත් ස්වභාවික භූමියක, කියන්නේ මිනිස්සුන්ට අයත් ස්වභාවික භූමියක පරිසරයේ කෙලෙසන හෝ සංස්කෘතික වශයෙන් නුසුදුසු, පරිසරය විනාශ වෙන හරි සංස්කෘතිය හානි වෙන හරි කිසිදු කටයුත්තක් තමන්ගේ රටේ ඉඩ පවත්වාගෙන යන්න ඉඩ දෙන්නේ නැහැ කියලා සියලු රටවල් එකඟ වුණා. ඒ එකඟ වෙච්ච ගිවිසුම තමයි කියෝතෝ සම්මුතිය කියලා කියන්නේ. ඒක අපි මෙහෙමත් හඳුන්වනවා. ඔය යටින් මන් තියෙන එක highlight කරගන්නත් මෙය මෙන්න මේ මාතෘකාව තියෙන මෙන්න මේ මාතෘකාව කියන්නේ මෙන්න මේ කරුණ. මෙය දේශගුණය වෙනස් වීම සම්බන්ධයෙන් ඇති කරගත් සම්මුතියකි. දේශගුණය සම්බන්ධයෙන්. හරි? හොඳයි. ඉතින් ඔන්න ඔය තමයි අපි සමාජ වගකීම් සහ ඊළඟේම තිරසර සංවර්ධනය පිළිබඳ මාතෘකාවේ සාකච්ඡා කරන්න තියෙන කරුණු ටික. හොඳයි. එහෙමනම් ඔයාලා දැන් මේ සටහන් ටික හොඳට කරලා පාඩම් කරලා මෙන්න මේ ප්‍රශ්න ටිකට උත්තර තෝරලා හැම දරුවෙක්ම මට පුද්ගලිකව මේ ප්‍රශ්න ටික තෝරලා උත්තර WhatsApp කරන්න මගේ ඔයාලා පුද්ගලිකාව පොදුවේ දාන්න එපා. මට තනියෙන් පුද්ගලිකව මගේ WhatsApp නම්බර එකට WhatsApp කරන්න ඕනේ මේ ටික කරලා ඉවර කරලා ෆොටෝ එකක් ගහලා. මේ ෆොටෝ දෙකයිනේ ගහන්න තියෙන්නේ, පිටු දෙකයි තියෙන්නේ. ඒ දෙක ගහලා මට WhatsApp කරන්න ඕනේ දින දෙකක් ඇතුළත. right? දින දෙකක් ඇතුළත. හොඳයි එහෙමනම් අපි අද මේ වීඩියෝ එක අවසන් කරමු. ඊළඟ වීඩියෝ එකේදී පාඩම අවසానයි. කොටස් දෙකෙන් මේ පාඩම අපි ඉවර කරනවා. එහෙනම් සුබ දවසක් දරුවනේ. හොඳට වැඩ ටික කරගෙන ඉන්න. අධෛර්යමත් වෙන්න එපා. ධෛර්යයෙන් වැඩ කරන්න. අපි අනිවාර්යයෙන්ම ඒ තුනකට වැඩ කරනවා. right? මම මේ වෙනුවෙන් ඔයගොල්ලෝ එක්ක ඉන්නවා. එහෙනම් මම දැන් නවතිනවා.